අද දවසේ සාකච්ඡා කරන්නේ අපි තන්තුවක ඇතිවන ආතතිය සම්බන්ධව. එතනදී අපි අර සැහැල්ලු තන්තු සහ සැහැල්ලු දඬුවල ඇතිවන ආතතිය මුලින් සාකච්ඡා කරනවා. ඉතින් පස්සේ තමයි අපි අර බර තන්තු ගැන සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ බර තන්තු වල ආතතිය අපි වෙනමම සැහැල්ලු තන්තු ආතතියෙන් පස්සේ සාකච්ඡා කරනවා. right. ආතතිය අපි කියනවා ටෙන්ෂන් එක කියලා කියනවා ටෙන්ෂන්. ඒ නිසා ආතති බලය නිරූපණය කරන්න අපි යොදන සංකේතය කැපිටල් T. අපි ආතති බලය නිරූපණය කරන්න යොදන සංකේතය කැපිටල් T. එතකොට මේ ආතති බලය ඇති වෙන්නේ තන්තුවක් ඇදෙනකොට. අපි කියනවා තන්තුවක් ඇදෙනකොට තන්තුව ඔස්සේ ආතති බලයක් ඇති වෙනවයි කියලා කියනවා. right. එතකොට මේ තියෙන්නේ බාල්ක් එකට ගැට ගන්න තන්තුවක්. ඒ තන්තුවේ පහළ කෙළවරින් අපි M ස්කන්ධයක් තියෙන වස්තුවක් එල්ලනවා. එතකොට මෙන්න මේ M ස්කන්ධයේ බර නිසා මේ තන්තුව ඇදෙනවා. හරි තන්තුව ඇදෙන්න බලයක් දෙන්න එපා. ඒ බලය තමයි ආතතිය කියලා කියන්නේ. එතකොට M ස්කන්ධයේ පහළට ක්‍රියා කරන බරින්ද මෙන්න මේ තන්තුව ඇදෙනවා. તો තන්තුව ඇදෙනකොට තන්තුවේ ඇති වෙනවා ආතති බල. එතකොට තන්තුව තන්තුව ඇදෙනවා නම් තන්තුව පහළ කෙළවරින් පහළට අදින්න ඕන උඩ කෙළවරින් උඩට අදින්න ඕන. තන්තුව ඇදෙන්නේ නැහැනේ. තන්තුව ඇදෙන්න නම් පහළ කෙළවරින් තන්තුව පහළට අදිනකොට ඉහළ කෙළවරින් තන්තුව උඩට අදින්න ඕන. එතකොට මේ පහළ කෙළවරින් පහළට ලකුණු කරන්න පුළුවන් ආතතිය. ඒතකොට මේ තන්තුව මත අපි ආතති බල දෙකක් ලකුණු කරනවා. හොඳින් මතක තියාගන්න ඕන දරුවෝ. තන්තුව මත අපි ආතති බල දෙකක් ලකුණු කරනවා. ඒතකොට එක ආතති බලයක් හැමතිස්සෙම ලකුණු කරන්නේ තන්තුවේ පහළ කෙළවර මත පහළට, අනිත් ආතතිය තන්තුවේ ඉහළ කෙළවර මත අපි ඉහළට ලකුණු කරනවා. ඒතකොට බලන්න මේ විදිහට දෙපැත්තට ඒ කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට සමාන බල දෙකක් මෙන්න මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. ඒතකොට මේ තියෙන තන්තුවේ ඉහළ කෙළවරේ ආතතිය, මේ තියෙන තන්තුවේ පහළ කෙළවරේ ආතතිය. ඒතර හැම විටම අපි තන්තුවක් මත ආතතිය ලකුණු කරනකොට ඒක ලකුණු කරන්න ඕනේ තන්තුවේ දෙකෙළවරින් මේ වගේ දෙපැත්තට. දැන් තන්තුව මත ආතතිය ලකුණු කරන්නේ තන්තුවේ දෙකෙළවරින් දෙපැත්තට ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට අපිට තන්තුව මත ආතතිය ලකුණු කරන්න පුළුවන්. right අපි දන්නවා තනි බල ඇති වෙන්න බෑ. ඒතර නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව හැම විටම ඇති වෙන්න ඕනේ බල යුගල වශයෙන්. ඇත්තට මෙතන බල හතරක් ඇති වෙනවා. හරි. ඒ කියන්නේ තන්තුවේ පහළ කෙළවර මත පහළට බලයක් ඇති වෙනකොට මේ M ස්කන්ධය මත ඉහළට බලයක් ඇති වෙනවා. ඇත්තටම මේ M ස්කන්ධයේ බර නිසා තමයි තන්තුව මත පහළට බලයක් ඇති වෙන්නේ. M ස්කන්ධයේ පහළට ක්‍රියා කරන බර නිසා තමයි තන්තුව මත පහළට බලයක් ඇති වෙන්නේ. අපි මෙදින කැපිටල් M ස්කන්ධයෙන් තන්තුව මත යොදන බලය. එහෙනම් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව M ස්කන්ධයෙන් තන්තුව පහළට T බලයකින් අදිනකොට මේ තන්තුවෙන් M ස්කන්ධය ඒ හා සමාන T බලයකින් උඩට අදිනවා. මේ තියෙන්නේ තන්තුවෙන් M ස්කන්ධය මත ඉහළට යොදන ආතති බලය. මේවා ක්‍රියා සහ ප්‍රතික්‍රියා විදිහට සලකන්න පුළුවන්. right. මේ බල දෙක සමානයි ප්‍රතිවිරුද්ධයි. ඒ වගේම මේ බාල්කය තමයි මේ තන්තුවේ ඉහළ කෙළවර මත ඉහළට බලයක් යොදන්නේ. අපි කියනවා මේ බාල්කය මගින් මේ බාල්කයෙන් තන්තුව මත මේ ඉහළට ඇති කරන බලය. ඒතර මේ තමයි බාල්කයෙන් තන්තුව මත යොදන ආතති බලය. එතකොට නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව බාල්කයෙන් තන්තුව මත උඩට බලයක් ඇති කරද්දී ඒහා සමාන බලයක් තන්තුව විසින් බාල්කය මත ඇති කරනවා. එතකොට මේ තමයි බාල්කය මත තන්තුවෙන් බාල්කය මත යොදන ආතති බලය. එතකොට මේ බලය දැනෙන්නේ සහ මේ බලය ක්‍රියා කරන්නේ බාල්කයට. මේ බලය ක්‍රියා කරන්නේ තන්තුවට. මේ බලය තන්තුවට. බලන්න තන්තුව මත ලකුණු කරන බල තන්තුවට දැනෙනවා. බාල්කය මත ලකුණු කරන බලය බාල්කයට. ඒතර M ස්කන්ධය මත ලකුණු කරන බලය M ස්කන්ධයට. ඒතර M ස්කන්ධයට බල දෙකක් ලකුණු කරන්න පුළුවන්. එකක් තමයි M ස්කන්ධයේ බර සහ ඉහළට ක්‍රියා කරන ආතතිය. right. සැහැල්ලු තන්තු සලකනකොට සැහැල්ලු තන්තුවක අපිට ඕන පෙන්වන්න පුළුවන් තන්තුවේ සෑම තැනම ආතතිය සමානයි කියලා. හරි තන්තුවේ සෑම තැනම ආතතිය සමානයි කියලා අපිට ඕන පෙන්වන්න පුළුවන්. right. අපි තන්තුවේ පොඩි කැලලක් ගමු. හරි තන්තුවේ ඊටාම කුඩා කොටසක් මේ වගේ අපි ගමු මේක ඩෙල්ටා M ස්කන්ධයක් තියෙන පොඩි කොටසක් ගත්තොත් මම මෙතන වෙනම අදිනවා. ලොකු කරලා දෙන්න. ඩෙල්ටා M ස්කන්ධයක් තියෙන තන්තුවේ පොඩි කැලලක් මම ලොකුවට අදිනවා. right. එතකොට මෙන්න මේ ඩෙල්ටා M ස්කන්ධය මත මෙහෙම ගන්නවා තන්තු කොටසක් මත ආතතිය ලකුණු කරත් ඒ තන්තු කොටස මත ආතතිය ලකුණු කරන්න ඕනේ දෙකලවරින් දෙපැත්තට. බලන්න මම මේ කෙලවරේ ආතතිය උඩට T2යි
පහළ කෙළවරේ ආතතිය පහළට T1 කියලා හිතන්නම්. එතකොට මේ කුඩා කොටසේ ස්කන්ධය අපි කමු ඩෙල්ටා M කියලා. රයිට්. එතකොට මේක නිශ්චලයි. මේ තන්තුව නිශ්චලයිනේ. රයිට්. මම F සමාන M යොදනවා ඉහළට. F සමාන M යොදනවා ඉහළට මේ තන්තු කොටසට. පොඩි කැලලක් ගමු. පොඩි කැලලක් ගත්තා. මේ තන්තු හැමතැනම ආතතියක් තියෙනවා. පොඩි කැලලක් ගත්තොත් ඒ කැලේ දෙකලවරෙන් දෙපැත්තට මෙහෙම ආතතිය ලකුණු කරන්න පුළුවන්. අපි පෙන්නන්න හදන්නේ මේ ආතති සමානයි කියලා. උඩට F සමාන M ගත්තොත් හරි ඉහළට ක්‍රියා කරනවා T2 උඩට ක්‍රියා කරනවා පහළට ක්‍රියා කරනවා T1 එතකොට F සමාන M ඉහළට දාද්දි ඉහළට ක්‍රියා කරන T2න් පහළට ක්‍රියා කරන T1 අඩු කරන්න ඕන. සහ මේකේ බර නොසලකා හරින්න පුළුවන්. ඒකත් ක්‍රියා කරන්නේ පහළට. හරි මේ කුඩා කොටස නේ ඩෙල්ටා mg කියලා ගත්තොත් ඒකේ බර. එතකොට මේක ඩෙල්ටා mg පදය අපි බිඳුවට දානවා. ඒ කියන්නේ ඩෙල්ටා mg කියන්නේ මේ සැහැල්ලු තන්තුවක්. සැහැල්ලු තන්තුවක ස්කන්ධය නොසලකා හරින්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ තන්තු කොටසේ බර අපිට කුඩායි කියලා නොසලකා හරින්න පුළුවන්. සමානයි එහා පැත්තේ. මේ තන්තු කොටස නිශ්චලයි. හරි මේ තන්තු කොටස නිශ්චලයි කියන්නේ තවරණයක් නැහැ. ඒක තවරණයක් නැත්තම් සිම්පල් ඒ බිඳුවයි නම් කෙලිම දකුණු පැත්තේ මේ පදේ බිඳුවක් වෙනවා. රයිට්. ඒ කියන්නේ පේනවා ඔයගලන්ට දැන් දකුණු පැත්තේ බිඳුවයි මේ පදයක් බිඳුවයි T1 එහා පැත්තට ගත්තොත් අපිට T2 සමානයි T1 කියලා එනවා. T1 සමානයි T2 කියලා එනවා. T1 හා T2 සමාන වෙනවා. මෙතනින් ලියන්න. හරි මේ T1 හා T2 ආතති දෙක සමාන වෙනවා. T1 සමානයි T2. ඒකෙන් පේන්නේ සහැල්ලු තන්තුවක පොඩි කොටසක් නේ ගත්තේ. ඒ කියන්නේ මෙන්න මෙතනයි ආතති සමානයි. ඒ කියන්නේ හැමතැනම ආතති සමානයි. හරි. ඒක සහැල්ලු තන්තුවක සෑම තැනම ආතතිය සමානයි කියලා අපිට ඕන පෙන්වන්න පුළුවන්. රයිට්. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන දේ තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ සැහැල්ලු තන්තු ගැන. ඒතර සැහැල්ලු තන්තු වල සෑම තැනම ආතතිය සමාන වෙනවා. හැබැයි ඔයගොල්ලෝ ආතතිය ලකුණු කරද්දී හැමතිස්සෙම තන්තුවේ දෙකලවරෙන් ආතතිය සලකුණු කරන්න ඕන. රයිට්. එතකොට ඒ කියන්නේ මේ කෙලවරේ ආතතිය T නම් ඔයාලට මේ කෙලවරේ ආතතිය T කියලා ගන්න පුළුවන්. එතකොට මේ තන්තුවේ මෙතෙන්ට ආතතිය T නම් බාල්කයට ආතතිය T. තන්තුවේ මෙතෙන්ට ආතතිය පහළ කෙලවරට ආතතිය T නම් M ස්කන්ධයේ මත ආතතියක් T. හරි මේවා ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව විදිහට සලකනවා. සහ ස්කන්ධ දෙකක් මත තමයි බල ලකුණු කරලා තියෙන්නේ. ස්කන්ධ දෙකක් මත බල ලකුණු කරනවා. ස්කන්ධ දෙකක් මත සමාන හා ප්‍රතිවිරුද්ධ බල ලකුණු කරනවා. මේ හැම T ආතතියක්ම සහැල්ලු තන්තු වල මේ හැම T ආතතියක්ම හැමෝටම ක්‍රියා කරන හැමෝටම ලකුණු කරපු මේ T ආතති බල සමානයි කියලා ඔයගලන්ට හිතන්න පුළුවන්. right. එතකොට අපි දැන් ගැටලු විසඳනකොට දැන් අතර බාල්කය මත ක්‍රියා කරන බල ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද බාල්කය පොළවට සම්බන්ධයි. පොළවට අචලව සම්බන්ධයිනේ. හරි. ඒතර බාල්කය මොකක් හරි ගෙදරක වගේ තියෙන එකක්. විතර පොළව තියෙනවා නිශ්චලයි. ඒ පොළවට අචලව සම්බන්ධ වෙනවා ඒ ගෙදර. ඊට පස්සේ නිවසට අචලව සම්බන්ධ වෙනවා බාල්කය. එතකොට මේවා නිශ්චල වස්තු හින්දා පොළවට සම්බන්ධ නිශ්චල වස්තු හින්දා ඒව මත ඇත්තටම ක්‍රියා කරන බල අපිට ගාණක් හදන්න වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම පොළොව මත ක්‍රියා කරන බලත් අපිට ගාණක් හදන්න වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම දැන් මේක සැහැල්ලු තන්තුවක් හින්දා හරි මේක සැහැල්ලු තන්තුවක් හින්දා ඒ තන්තුවේ ස්කන්ධය අපි සලකන්නේත් නැහැනේ. සැහැල්ලු තන්තුවක ස්කන්ධය සලකන්නේ නැහැ. ඒ කියන්නේ මේක සැහැල්ලු තන්තුවක් හින්දා මෙන්න මේ තන්තුව මත ලකුණු කරන බලත් ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව ගාණක් හදනකොට අපිට ඇත්තටම මේ බාල්කයේ මත බල වැදගත් වෙන්නේ නැහැ. සැහැල්ලු තන්තුවක් හින්දා ඒ තන්තුව මත මේ ලකුණු කරන බල දෙක ඕන වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ තන්තුවෙන් M ස්කන්ධය මත මේ ඉහළට ඇති කරන T ආතති බලය පමණයි ඇත්තටම වැදගත් වෙන්නේ. right. එතකොට මෙයාගේ සමතුලිතතාවය ගැන හිතුවොත් අපි ගන්නවා කැපිටල් M ස්කන්ධයේ සමතුලිතතාවය ගැන හිතුවොත් දැන් මෙයා මේක නිශ්චලයිනේ. තන්තුවෙන් අචලව සම්බන්ධලානේ තියෙන්නේ. මෙයාට F සමාන MA දෙනවා ඉහළට. F සමාන MA ලිව්වොත් ඉහළට හරි මෙයා මත ඉහළට ක්‍රියා කරනවා T ආතතිය. ඒක ධන කියලා ගන්නවා. ඉහළට T ධන කියලා ගන්නවා. එතකොට පහළට ක්‍රියා කරන mg ඍණ. මොකද F සමාන MA ලියන්නේ ඉහළට. ඒ ඉහළට ක්‍රියා කරන T ධන පහළට ක්‍රියා කරන mg ඍණ. සමානයි මෙයාට තොරණයක් නැති නිසා මේ පදේ බිඳුවයි. T සමානයි mg කියලා සලකන්න පුළුවන්. T සමාන mg කියලා සලකන්න පුළුවන්. දැන් බලන්න මෙතන බරයි ආතතියයි සමානයි. අර ප්‍රතික්‍රියා ගැටලුවක් වගේ තමයි. වස්තුව නිශ්චලයි නම් අර බරයි ප්‍රතික්‍රියාවයි සමාන වුණා වගේ තන්තුවකින් එල්ලන වස්තුවක් නිශ්චලයි නම් බර සහ ආතතිය සමානයි කියලා අපිට ගන්න පුළුවන්. බරයි ආතතියයි සමානයි කියලා ගන්න පුළුවන්. හරි. ඒතර ගොඩාක් වෙලාවට තන්තුවකින් වස්තුවක් එල්ලපුවාම ඒ වස්තුව නිශ්චලයි නම්
එයාගේ පහළට ක්‍රියා කරන බරයි උඩට ක්‍රියා කරන ආතතියයි සමාන වෙන්න ඕනේ. එයා මොකද එයා සමතුලිත වෙන්න එයාට පහළට බරක් ක්‍රියා කරන හින්දා ඒ වගේම බලයක් උඩට තියෙන්න ඕන. හරි? එතකොට සමහර තැන්වල අපි දැක්කා බර සන්තුලනය කරන්නේ උඩට ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියාවකින්. මොකක් හරි වස්තුවක් පෘෂ්ඨයක් මත තියෙනකොට පෘෂ්ඨයේ උඩට ඇතිවන ප්‍රතික්‍රියාවෙන් බර සන්තුලනය කරනවා. ඒ වගේම තන්තුවකින් වස්තුවක් එල්ලුවොත් එයාගේ පහළට ක්‍රියා කරන බර තන්තුවෙන් ඉහළට ඇති කරන ආතතියෙන් සන්තුලනය කරනවා. right. එතකොට දරුවෝ දැනගන්න ඕන දේ තමයි මේ ආතති බල ඇති වෙන්නේ තන්තුවට විතරක් නෙමෙයි. තන්තුවට ආතති බල ඇති වෙනවා වගේම තන්තුවෙන් මේ බාල්කයටත් ඇති වෙනවා. තන්තුවෙන් මෙන්න මේ M ස්කන්ධයටත් ඇති වෙනවා. right. දැන් බලමු පොඩි ගැටලුවක් විසඳන්න. right. මෙන්න මේ ගාන අපි ලියාගමු. මෙහෙම ලියන්න ගසක අත්තකට ගැට ගසා ඇති. ගසක අත්තකට ගැට ගසා ඇති. හරි. ගසක අත්තකට ගැට ගසා ඇති. සැහැල්ලු තන්තුවක් දිගේ කිලෝග්‍රෑම් 50ක ස්කන්ධයක් සහිත ළමයෙකු හරි ගසක අත්තකට ගැට ගසා ඇති සැහැල්ලු තන්තුවක් දිගේ කිලෝග්‍රෑම් 50ක ස්කන්ධයක් සහිත ළමයෙකු දෙකයි ms ශ්‍රේණ දෙක තෝරණයකින් ඉහළට නගින විට දෙකයි ms ශ්‍රේණ දෙක තෝරණයකින් ඉහළට නගින විට තන්තුවේ ඇතිවන ආතතිය සොයන්න. එකටම ගන්න තන්තුවේ ભેදක ආතතිය නිව්ටන් 800 නම් තන්තුවේ ભેදක ආතතිය තන්තුව කැඩෙන ආතතිය තන්තුවේ ભેදක ආතතිය නිව්ටන් 800 නම් තන්තුවේ ભેදක ආතතිය නිව්ටන් 800 නම් ළමයාට තන්තුව දිගේ ඉහළට නැගිය හැකි උපරිම ත්වරණය සොයන්න. තන්තුවේ ભેදක ආතතිය නිව්ටන් 800 නම් ළමයාට තන්තුව දිගේ ඉහළට නැගිය හැකි උපරිම ත්වරණය සොයන්න. ඒ කියන්නේ තන්තුව කැඩෙන්නේ නැතුව තන්තුව දිගේ උඩට නගින්න පුළුවන් උපරිම ත්වරණය තමයි අහන්නේ. right. එතකොට මෙතන බල දෙකක් ලකුණු කරන්න පුළුවන්. එකක් තමයි අපි මෙහෙම දැන් කඹේ දිගේ ඉහළට අරිනවා. එතකොට මෙයාගේ බර ලකුණු කරන්න පුළුවන් පහළට ස්කන්ධය 50යි නම් මෙයාගේ බර 500යි කියලා ලකුණු කරනවා පහළට. ඒතර මෙයා කඹේ එල්ලිලා කඹේ පහළට අදිනවා. නිකන් හිතන්නකෝ දැන් කඹෙන් එල්ලිලා හිටියොත් මෙයාගේ බර නිසා තමයි කඹේ ඇදෙන්නේ. එතකොට ඇත්තටම මෙයාගේ බර 500යි කඹේ ආතතියත් එතකොට 500ක් වෙනවා. නිකන් එල්ලිලා හිටියොත්. හරි? මෙයා කඹෙන් එල්ලිලා ඊට අමතරව කඹේ පහළට ඇදලා මෙයා උඩට නගිනවා. කඹෙන් එල්ලිලා ඒ වගේම කඹේ පහළට ඇදලා මෙයා කඹේ දිගේ උඩට නගිනවා. එහෙනම් මේ වෙලාවේ මෙයාගේ බර කඹේට දැනෙනවා වගේම මෙයා පහළට කඹේ අදිනවා. ඒක නිසා මෙතන ආතතිය 500ට වඩා වැඩි වෙන්න ඕන. එතකොට අපි මම කලින් කිව්වා වගේ කඹේ සැහැල්ලු කඹයක්. එතකොට අපි කඹේ මත බල ලකුණු කරන්න අවශ්‍ය නැහැ. අපි ලකුණු කරන්න ඕනේ කඹේ විසින් ළමයා මත යොදන බලය. එතකොට හරි කඹේ පහළට අදිනකොට කඹය මගින් ළමයා මත ඒහා සමාන බලයක් ඉහළට යොදනවා. එතනම ළමයා කඹේ දිගේ උඩට යන්න නම් පහළට ඇදලා, ඒ කියන්නේ කඹය මත පහළට බලයක් යොදලා එයාට බලයක් ලබා ගන්න ඕන ඉහළට. ඒතර වෙන්නේ අතරම කඹය පහළට අදිනකොට කියන්නේ කඹය මත යොදන්නේ බලය පහළට. හැබැයි කඹය විසින් ළමයා මත ඒහා සමාන බලයක් යොදනවා ඉහළට. ඒතර මම ලකුණු කරනවා ළමයා මත යොදන අතන ළමයා මත ක්‍රියා කරන ආතති බලය. මේ බලය ක්‍රියා කරන්නේ ඉහළට. හරි. ඒතර ළමයා මත ආතතිය ඉහළට. දැන් මේ කඹය මත වගේ මේ බලය ලකුණු කරාට මේ බලය ඇත්තටම ක්‍රියා කරන්නේ කඹය මත ලකුණු කරාට මේ ඇත්තටම කඹය මත ක්‍රියා කරන බලයක් නෙමෙයි. මේ බලය ක්‍රියා කරන්නේ ඉහළට ක්‍රියා කරන ළමයා මත. මම F සමානයි m මේ සමීකරණය යොදනවා. දැන් මෙයා කඹේ දිගේ ඉහළට ගමන් කරන්නේ.
ළමයා කඹේ දිගේ උඩට ගමන් කරන හින්දා F සමාන ma ලියනවා ඉහළට. ඒතර මේ ඉහළට ක්‍රියා කරන T ආතතිය දාන්න. මොකද ළමයා උඩට යන්නේ උඩට ක්‍රියා කරන T ආතතියෙන් දාන්න. නැත්නම් උඩට යන්න බෑනේ. ඒත් බරට වඩා T ආතතිය වැඩි. ඒ කියන්නේ උඩට යන්නේ. රයිට්. එතකොට උඩට F සමාන ma දාද්දී T ආතතිය උඩට එක දාන්න. හරි අඩු කරනවා මෙයාගේ බර 500යි නේ බර 500යි ඒක ඍණ කියලා ගන්න වෙනවා සමාන ස්කන්ධය 50යි ත්වරණය 2යි කියලා කියන්නේ ගන්න. ඒතර 50 100යි ඒක 600ක් එනවා. T ආතතිය නිව්ටන් 600ක් එනවා. හරි T ආතතිය නිව්ටන් 600ක් එනවා. හරි ඒතර අපි කම්බේ දිගේ ඊළඟට නගිනකොට බරට වඩා බර 500යි හැබැයි ආතතිය 600යි. ඒ කියන්නේ බරට වඩා ආතතිය වැඩි. හරි. අපි දෙවෙනි කොටසට ගියොත් දෙවෙනි කොටසෙන් කියන්නේ කඹය කැඩෙන්නේ නැතුව මෙයාට කඹේ දිගේ නගින්න පුළුවන් උපරිම තොරණ යහන්නේ. එතකොට කඹයට දරා ගන්න පුළුවන් උපරිම ආතතිය. ඒ කියන්නේ ભેදක ආතතිය නිව්ටන් 800යි කියලා දීලා තියෙනවා. ආයෙ F සමාන ma ලියනවා ඉහළට. F සමාන ma ලියනවා ළමයාට ඉහළට. ඒතර ඉහළට ක්‍රියා කරනවා නිව්ටන් 800 ආතති බලය. ඍණ පහළට ක්‍රියා කරනවා මෙයාගේ බල 500. ඒතර ළමයාගේ ස්කන්ධය 50යි. ළමයා කඹේ දිගේ උඩට තොරණ සිම්පල් ඒ. ළමයා කඹේ දිගේ උඩට නගිනවා සිම්පල් ඒ තොරණය. එතකොට 800යි 500යි කියන්නේ 300යි. එතකොට 300 50න් බෙදනවා. තොරණේ 6ක් එනවා. හරි. එතකොට කඹේ කැඩෙන්නේ නැතුව උඩට නගින්න පුළුවන් උපරිම තොරණේ 6යි. ඒතර මීට වඩා තොරණේ වැඩි වුණොත් මීට වඩා වැඩි තොරණකින් මෙයා උඩට නැග්ගොත් ආතතිය මීට වඩා වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ ආතතිය 800ට වඩා වැඩි වෙන්න බෑ. ආතතිය 800ට වඩා වැඩි වෙන්න බෑ කඹේ කඩලා යනවා. කඹේ කඩලා යනවා. right the ભેදක ආතතිය. ඒ කියන්නේ කඹේට නේ කැඩෙන්නේ නැතුව දරා ගන්න පුළුවන් උපරිම ආතතිය තමයි ભેදක ආතතිය කියලා කියන්නේ. the ભેදක ආතතිය 800යි කියලා ගන්න කියනවා. 800යි කියලා ගන්න කියනවා. හරි ලියා ගන්න පුළුවන් ඔයගලට. ගාන හදලා වීඩියෝ එක නවත්තලා ගාන හදලා ඊට පස්සේ වීඩියෝ එක දාලා බලන්න ආපහු ගාන කොහොමද හදන්න කියලා. right අපි කප්පි ගැටලුවක් බලමු. හරි කප්පියක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්න බ්ලොක් එකක් වගේ. හරි වගේ බ්ලොක් එකක් තමයි කප්පියක් කියලා කියන්නේ. මේක ලැබ් එකේ ෆිසික්ස් ලැබ් එකේ මේ වගේ කප්පි තියෙනවා. right එතකොට මේ තියෙන්නේ මැදින් යන අක්ෂයක් වටා කැරකෙවෙන්න පුළුවන් කප්පියක්. එතකොට මේ අපි සලකන්නේ සැහැල්ලු හා සුමට කප්පි. හරි සැහැල්ලු හා සුමටයි කියන්නේ ඝර්ෂණයක් නෑ. සැහැල්ලුයි කියලා කියන්නේ මේ කප්පි ස්කන්ධේ ඊටාම කුඩයි. හරි තාම කුඩයි සැහැල්ලු තන්තු වගේම සැහැල්ලු කප්පි කියලා ගන්නවා. හරි. එතකොට කප්පියක් උඩින් යන තන්තුවක දෙකලවරට හිතන්න මෙන්න මේ වගේ. දැන් මේක මම ගන්නවා කිලෝග්‍රෑම් 6ක ස්කන්ධයක්. එතකොට තන්තුවේ අනිත් කෙලවරට සම්බන්ධ වෙනවා කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක්. හරි. එතකොට කප්පියක් වටා යන තන්තුවක කප්පිය වටේ යන තන්තුවක දෙකලවරට මෙන්න මේ වගේ වස්තු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. right. එතකොට අපෙන් අහනවා මේ පද්ධතිය මෙන්න මේ වස්තු ගමන් කරන තොරණය සහ මේ තන්තුවේ ආතතිය. හරි අපෙන් අහන්නේ මෙන්න මේ කප්පිය සහිත මේ පද්ධතියේ මේ කිලෝග්‍රෑම් 6 සහ කිලෝග්‍රෑම් 2 ස්කන්ධවල තොරණය අහනවා සහ මේ තන්තුවේ ආතතිය අපෙන් අහනවා. හරි ඒක තමයි ගැටලුව. right එතකොට මෙතන ඔයගොල්ලෝ බල ලකුණු කරද්දී මුලින්ම ලකුණු කරන්න ඕන මේගොල්ලන්ගේ බල. එතකොට මෙයා 6යි නම් මෙයාගේ බර 15ට 60යි. මෙයාගේ ස්කන්ධය 2යි මෙයාගේ බර 15ට නිව්ටන් 20යි. එතකොට මුලින්ම ලකුණු කරන්නේ වස්තු වල බර. හරි. එතකොට මෙයාගේ බර නිසා මේ තන්තුව ඇදෙනකොට තන්තුවෙන් මෙයා මත ආතතියක් ඇති කරනවා ඉහළට. right එතකොට මෙතනත් එහෙමයි. හරි මෙයාගේ බරින්ද මේ තන්තුව ඇදෙනවා. එතකොට තන්තුවෙන් මෙයා මත ආතතියක් ඇති කරනවා ඉහළට. මේක අපි T කියලා ගන්නවා. හරි. අපිට ගාන හදන්න වැදගත් වෙන්නේ මේ කිලෝග්‍රෑම් 6 ස්කන්ධය මත උඩට ඇතිවන ආතති බලයයි කිලෝග්‍රෑම් 2 ස්කන්ධය මත උඩට ඇතිවන ආතති බලයයි. right එතකොට මේක සැහැල්ලු තන්තුවක් හින්දා තන්තුව මත ඇතිවන බල ලකුණු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එතකොට අපි මේ ස්කන්ධ දෙක මත විතරයි ආතතිය ලකුණු කරන්නේ. වෙන කිසිම වස්තුවක් මත
ආතතිය බල ලකුණු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් බලන්න මෙයාගේ බර වැඩි. මෙයාගේ බර අඩුයි. ඒතර බර වැඩි ස්කන්ධය පහළට ගමන් කරනවා සිම්පල් ලේ තෝරණයකින්. මෙයාගේ බර අඩුයි. මෙයා උඩට ගමන් කරනවා සිම්පල් ලේ තෝරණයකින්. හරි. බලන්න. මෙයා බර වැඩි වස්තුව. ඒතර මෙයාගේ බර වැඩි හින්දා මෙයා පහළට ගමන් කරනවා සිම්පල් ලේ තෝරණයකින්. මෙයා බර අඩු වස්තුව. බර අඩු වස්තුව උඩට යනවා සිම්පල් ලේ තෝරණයකින්. ඒතර මේ දෙන්නගේම තෝරණය සමානයි. ඒකට හේතුව මොකක්ද ටී කාලයකදී මෙයා පහළට ගමන් කරන දුර. මෙයා පහළට වැටෙන දුර. මෙයා ඉහළට ගමන් කරන්න ඕන. මොකද තන්තුවේ මේ දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒත් ටී කාලයකදී මෙයා පහළට වැටෙන දුරම මෙයා උඩට ගමන් කරනවා. ඒ සමාන UT දන භාගයයි AT වර්ගය. මේ දෙන්නගේ සමාන විස්ථාපන. එකම කාලය. හරි ආරම්භක ප්‍රවේගයත් අපි මේ දෙන නිශ්චලතාවයේ උදාහරණයක් කියලා හිතන්නේ. අර දෙන්නගේ ආරම්භක ප්‍රවේග බිඳුවයි. ඒතර මෙයා මොකක් හරි S දුරක් ගමන් කරනවා ටී කාලයකදී. මෙයා තේ දුර ගමන් කරනවා ටී කාලයකදී. එන අනිවාර්යයෙන්ම මේ දෙන්නගේ තොරණ සමාන වෙන්න ඕන. රයිට්. ඒතර මෙයා පහළට වැටෙන තොරණයයි මෙයා ඉහළට ගමන් කරන තොරණයයි සමාන වෙන්න ඕන. රයිට්. එතකොට අපි කිලෝග්‍රෑම් 6 ස්කන්ධය චලනය වන දිශාවට F සමාන ma දානවා. හරි මුලින්ම කරන්නේ කිලෝග්‍රෑම් 6 ස්කන්ධය ගමන් කරන දිශාවට F සමාන ma දානවා. එතකොට F සමානයි ma. හරි මේක අපි ලියනවා කිලෝග්‍රෑම් 6 ස්කන්ධය පහළට ගමන් කරනවා. අපි F සමාන ma ලියනවා පහළට. හරි ඒතර නිව්ටන් 60 පහළට. මෙයාගේ බර පහළට ක්‍රියා කරනවා. හරි නිව්ටන් 60 පහළට ක්‍රියා කරනවා. ඒතර T ආතතිය උඩට ක්‍රියා කරනවා. හරි ඒතර අපි F සමාන ma පහළට යොදනකොට පහළට ක්‍රියා කරන 60 බලය බර ධන T ආතතිය ඍණ සමානයි මෙයාගේ ස්කන්ධය 6යි. තොරණේ සිම්පල් ලේ දන්නේ නැහැ. මේ සමීකරණයේ පළවෙනි එක. හරි F සමාන ma දාන්න ඕනේ වස්තුව ගමන් කරන දිශාවට. දැන් බලන්න කිලෝග්‍රෑම් 2 ස්කන්ධය යන්නේ ඉහළට. ඒ නිසා කිලෝග්‍රෑම් 2 ස්කන්ධයට F සමානයි ma යොදන්නේ ඉහළට. F සමාන ma දානවා ඉහළට. රයිට්. ඒතර ඉහළට ක්‍රියාවට T ආතතිය දාන. ඉහළට ක්‍රියා කරන T ආතතිය දාන. හරි. ඒතර පහළට ක්‍රියා කරන මෙයාගේ බර 20 ඍණ සමාන ස්කන්ධයේ 2යි තොරණේ සිම්පල් ලේ. මේක අංක 2. දැන් මෙතන ඍණ T. මෙතන ධන T. ඒතර 1යි 2යි එකතු කරන්නේ. 1යි 2යි එකතු කරන්නේ. සමීකරණ දෙක එකතු කරන්නේ. ඒතර ඍණ T ධන T කැපෙනවා. ඒතර 60න් 20ක් අඩු වෙනවා. නිකන් ලියලා බලන්න. 60න් 20ක් අඩු වුණාම ඒ කියන්නේ 60 ඍණ T ඍණ 20 සමානයි මෙතන 6යි A 2යි A. ඒතර මෙතන T කැපෙනවා 60න් 20ක් ගියාම එකපාරම මොනවා ලියන්න පුළුවන්. මේ දීර්ඝව ලියන්න ඕනේ නැහැ. 60න් 20ක් ගියාම 40 6 2යි 8යි. ඒතර සිම්පල් A 8 වරක් 5. ඒ කියන්නේ සිම්පල් A 5යි. ඒතර පළවෙනි සමීකරණය සිම්පල් A වල අගය එකට ආදේශ කරා. එකට ආදේශ කරොත් 60 ඍණ T සමානයි 6යි. එතකොට තොරණය අපිට එන්නේ 5යි. ඒතර 6 වරක් 5 30යි. ඒතර ගියාම 60න් 30ක් ගියාම 30යි. ටෙන්ෂන් එක ආතතිය 30ක් එනවා. හරි තන්තුවේ ආතතිය 30යි කියලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. right. එතකොට මේ කප්පිය මත අපිට ඇත්තටම ගාන හදන්න කප්පිය මත ආතතිය ලකුණු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි ලකුණු කළොත් මෙන්න මේ කප්පියට මේ තන්තුවෙන් පහළට යොදනවා බලයක්. මේ තමයි කප්පිය මත මේ පැත්තේ තන්තු කොටසෙන් ඇති කරන ආතති බලය. එතකොට මේ පැත්තෙන් ගත්තත් තන්තුවෙන් කප්පිය මත T ආතතියක් පහළට ඇති කරනවා. right. එතකොට මේ පැත්තේ ආතතිය මේ පැත්තේ ආතතිය සමාන වෙනවා. ඒක හේතුව තමයි මේ තන්තුව සැහැල්ලු වීම හා මේ කප්පිය සැහැල්ලු හා සුමට කප්පියක් වීම. හරි කප්පිය සැහැල්ලු හා සුමට නම් ඒ කියන්නේ මේ කප්පියේ මෙහෙම ඝර්ෂණයක් නැත්තම් තන්තුවත් එක්ක ඝර්ෂණයක් නැත්තම් ඒ වගේම කප්පියේ ස්කන්ධයක් නැත්තම් කප්පියේ දෙපැත්තේ කප්පිය මත ක්‍රියා කරන ආතති බල සමාන වෙනවා. right. එතකොට මේ කප්පිය මත පහළට ඇති වෙනවා සම්ප්‍රයුක්ත බලයක්. මේක T නම් මේක T නම් කප්පිය පහළට ඇදෙනවා 2යි T බලයකින්. මේ පහළට මේ පැත්තෙන් තන්තුවෙන් T ආතතියක් යොදනවා. කප්පියට මේ පැත්තෙන් T ආතතියක් යොදනවා. එතකොට මේ බලය සන්තුලනය කරන්න තෙරපුම් බලයක් මේ හා සමාන තෙරපුම් බලයක් අනිත් පැත්තට ක්‍රියා කරන්න ඕන. හරි. එතකොට මෙතන තෙරපුම් බලය මම R කියලා ගත්තොත් හරි පහළට ක්‍රියා කරන 2යි T බලය මේ බල සමතුලිත කරන්න පුළුවන් නිශ්චල හින්දා. ඒත් පහළට ක්‍රියා කරන 2යි T බලයයි මේ R බලයයි මොකද වෙන්න ඕනේ 2යි T බලය සහ R බලය සමාන වෙන්න ඕන. ඒ කියන්නේ කප්පිය මත තෙරපුම් බලය හොයනවා නම් කප්පිය මත තෙරපුම් බලය R සමානයි අපිට R සමානයි 2යි T කියලා ගන්න පුළුවන්. කප්පිය මත තෙරපුම් බලය ඉහළට R සමානයි මෙතන T නම් මෙතන T නම් මේක 2යි T සමානයි R කියලා ගන්න පුළුවන්. කලාතුරකින් ගැටළු වල අපෙන් අහනවා කප්පිය මත ඇතිවන තෙරපුම් බලය. මේ ක්‍රමයට කප්පිය මත තෙරපුම් බලය වුණත් ඕගලන්ට හොයන්න පුළුවන්.
හරි. රයිට් අපි තව පොඩි ගැටලුවක් ගන්නවා. ඒ තමයි මේ වගේ සුමට මේසයක්. හරි මේ තියෙන සුමට මේසයක්. මේ සුමට මේස පෘෂ්ඨයක්. සුමට මේස පෘෂ්ඨයක්. හරි. ඒතර මේසේ කෙළවර ධාරයට සවි කරනවා සහැල්ලු හා සුමට කප්පියක්. කප්පිය වටා යන තන්තුවක එක් කෙළවරකට සම්බන්ධ වෙනවා කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් තියෙන වස්තුවක්. තන්තුව නේ කප්පිය වටේ යන තන්තුවේ අනිත් කෙළවරට සම්බන්ධ වෙනවා කිලෝග්‍රෑම් 8ක ස්කන්ධයක් තියෙන වස්තුවක්. අපෙන් අහනවා තන්තුවේ ආතතිය සහ මේගොල්ලන්ගේ තවරණය. right ඒතර මෙයාගේ බර 15ට නිව්ටන් 80යි. ඒතකොට මෙතන තන්තුවෙන් උඩට ආතතියක් T. ඒතර මෙයාගේ බර නිසා මෙයා 15ට සිම්පල් ලේ තොරණයෙන් චලනය වෙනවා. ඒතර මෙයා සිම්පල් ලේ වලින් 15ට යද්දී මේසේ මත තියෙන ස්කන්ධයත් සිම්පල් ලේ වලින් මේසේ දිගේ මේ පැත්තට යනවා. මෙතන ඝර්ෂණයක් නැහැ. මේ පෘෂ්ඨ සුමටයි කියලා ගත්තේ. හරි. මෙයා 15ට චලනය වෙනවා. මෙයා දකුණු පැත්තට චලනය වෙනවා. ඒතර මෙයා 15ට යන තොරණය, මෙයා දකුණට යන තොරණය සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මේ තන්තුවෙන් මේ දෙන්න සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර මෙයාගේ තොරණය 15ට සිම්පල් ලේ, මෙයාගේ තොරණය දකුණට සිම්පල් ලේ. ඒතර මේ දෙන්නගේ තොරණය සමාන වුණාට තොරණේ දිශාව සමාන වෙලා නැහැ. මෙයාගේ තොරණය 15ට, මෙයාගේ තොරණය තියෙන දකුණු පැත්තට. right එතකොට මෙයා මේ පැත්තට යන්න මෙයාට බලයක් ඕන. හරි. එතකොට මෙයා දකුණු පැත්තට යන්නේ මේ තන්තුවෙන් ඇති කරන මේ T ආතති බලයෙන් හින්දා. ඒත් හැමදෙස්සෙම බලන්න මේ T ආතතිය ලකුණු කරද්දී මේ තන්තුව පැත්තෙන් තමයි ලකුණු කරන්නේ. ඒතකොට වස්තුවක් මත ආතතිය ලකුණු කරද්දී තන්තුව පැත්තෙන් වස්තුවෙන් ඉවතට ලකුණු කරන්නේ. මෙතනත් බලන්න මේ තන්තුව පැත්තෙන් වස්තුවෙන් ඉවතට ලකුණු කරන්නේ. ආතතිය ලකුණු කරද්දී තන්තුව පැත්තෙන් වස්තුවෙන් ඉවතට ලකුණු කරනවා. මේ තන්තුව පැත්තෙන් වස්තුවෙන් ඉවතට ලකුණු කරනවා. right. ඒතකොට මේ බලේ ලකුණු කරන්නේ තන්තුව පැත්තෙන් ලකුණු කරාට මේක තන්තුවට නෙමෙයි. මේ ආතතිය ලකුණු කරලා තියෙන්නේ කිලෝග්‍රෑම් 2කේ වස්තුවට. මේ තන්තුව පැත්තෙන් ලකුණු කරාට මේක ලකුණු කරලා තියෙන්නේ කිලෝග්‍රෑම් 8 වස්තුවට. දැන් කිලෝග්‍රෑම් 8 ස්කන්ධයට F සමාන ma ලියන්න එයා ගමන් කරන්නේ 15ට. 15ට F සමාන ma ලියන්න. ඒතර 15ට මෙයාගේ බර 80යි කියලා ගන්න. ඒක 15ට F සමාන ma දානකොට 15ට ක්‍රියා කරන බල ධන කියලා ගන්න. ඒත් මේක 80 දාන්න. දැන් උඩට T රින. හරි. F සමාන ma 15ට දානවා. මෙයා 15ට යන හින්දා ඒත් 15ට ක්‍රියා කරන 80ෙන් උඩට ක්‍රියා කරන T අඩු කරන්න. ඒක සම්ප්‍රයුක්ත බලය ගන්න. සමාන ස්කන්ධය 8යි තොරණේ සිම්පල් ලේ. මේක පළවෙනි එක. right. එතකොට මෙයා දකුණු පැත්තට චලනය වෙද්දී මෙයාගේ බල ක්‍රියා කරන්නේ 15ට. ප්‍රතික්‍රියාව තියෙන ඉහළට. ඒතර බර සහ ප්‍රතික්‍රියාව ලකුණු කරන්න ඕනේ නැහැ මෙතන. මොකද චලිතයට ලම්බකව ක්‍රියා කරන බල වැදගත් වෙන්නේ නැහැ. වස්තුවක් යම් දිශාවකට චලනය වෙද්දී ඊට ලම්බකව ක්‍රියා කරන බලවල බලපෑමක් නැහැ. ඒකින්ද මම ගන්නවා කිලෝග්‍රෑම් 2කේ ස්කන්ධය එයා ගමන් කරන්නේ තිරස් පැත්තට චලනය වෙද්දී බල සහ අභිලම්බ ප්‍රතික්‍රියාව බලපාන්නේ නැහැ. මම බලය ප්‍රතික්‍රියාවේ ලකුණු කරේ නැහැ. ඒතර ගමන් කරන පැත්තට එකම බලය T. T බලය නිසා තමයි නේද? මේ තත්ත්වෙන් අදිනවනේ මේක මේ පැත්තට. T බලය නිසා තමයි මම ඉස්සරහට යන්නේ. ඒතර T සමාන ස්කන්ධයගේ 2යි තරණේ සිම්පල් ලේ. මේක අංක 2. ඍණ T ධන T කපා ගන්න පුළුවන්. පළවෙනි එකයි දෙවෙනි එකයි එකපාරම එකතු කරන්න. ඍණ T එකයි ධන T එකයි කැපුණා මේ පැත්ත 80 ඉතුරු වෙනවා. සමානයි. මෙතන 8යි 2යි ඒකෙන් මම කෙලින්ම ගන්නම් 10ක් සිම්පල් ලේ. බිඳුව කැපෙනවා. සිම්පල් ලේ සමානයි 8යි. ඕනා දීර්ඝ සුළු කරලා බලන්න. සිම්පල් ලේ 8යි. ඒතර සිම්පල් ලේ වල අගය පළවෙනි සමීකරණයට ආදේශ කරන්න. එතකොට 80 ඍණ T පළවෙනි එක බලන්න 8යි. සිම්පල් ලේ 8යි. තරණේ 8යි. එතකොට 8 වරක් 8 64යි. ඒතර 80ෙන් 8 වරක් 8 64ක් අඩු කරන්න. එතකොට 80ෙන් 64ක් අඩු කරපුවාම 64 6 කියන්නේ 70යි. 16ක් එනවානේ. 16ක් එනවා. T සමාන නිව්ටන් 16යි කියලා එනවා. T සමාන නිව්ටන් 16යි කියලා එනවා. right. තන්තුවේ ආතතිය නිව්ටන් 16යි. ඒතර මේ ගානේ අහලා තියෙන්නේ අර කලින් ගානේ වගේම මේගොල්ලන්ගේ තෝරණ ඒව වෙනවා 8යි කියලා. සහ තන්තුවේ ආතතිය නිව්ටන් 16ක් විදිහට එනවා. හරි 16ක් විදිහට එනවා. right. අපි යනවා තවත් ගැටලුවකට. මේ ගැටලුවේ සුමට ආනත තලයක් සම්බන්ධයි. හරි සුමට ආනත තලයක් මේ වගේ සම්බන්ධයි. සුමට ආනත තලයක් තියෙනවා මෙහෙම. හරි තලයේ ආනතිය අපි ගමු අංශක 30යි. තලයේ ආනතිය අංශක 30යි. right මෙන්න මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා සහැල්ලු හා සුමට කප්පිය. ඒතර කප්පිය වටා යන තන්තුවේ එක් කෙළවරකට කිලෝග්‍රෑම් 6ක ස්කන්ධයක් සහ අනිත් කෙළවරට
කිලෝග්‍රෑම් 4ක ස්කන්ධයක් මෙන්න මෙහෙම සම්බන්ධයි. අපෙන් අහන්නේ මෙතන මේගොල්ලන්ගේ ස්කන්ධවල ත්වරණය සහ තන්තුවේ ආතතිය. එතකොට මම ප්‍රතික්‍රියා බලයේදී සාකච්ඡා කළා මේ ආනත තලයක් මත වස්තුවක් තියෙනකොට කෙලින්ම බර ලකුණු කරන්න එපා. කෙලින්ම බර ලකුණු කරන්නේ නැතුව බර තලයට සමාන්තරව සහ තලයට ලම්බකව මෙහෙම විභේදනය කරන්න. එතකොට ඇත්තට මෙයාගේ බර mg මෙහෙම පහළට ක්‍රියා කරද්දී ඉතින් ජ්‍යාමිතිය කියන්න පුළුවන් මේ කෝණය 30යි නම් මෙතන කෝණය 60යි. එතකොට මෙන්න මෙතන කෝණය 30යි. එතකොට මෙන්න මේ පැත්තට mg මොන 30යිද? cos 30යි. මේ කෝණයේ තියෙන පැත්තට cos 30යි. අනිත් එක අපි ගන්නවා mg sin 30යි. mg sin 30යි. mg sin 30යි. කෙලින්ම ගන්න පුළුවන්. m කියන්නේ 4යි. ඒතර mg කියන්නේ 40යි. m කියන්නේ 4යිනේ. mg කියන්නේ 40යි. එතකොට sin 30යි කියන්නේ භාගයයි. ඒ කියන්නේ මේක සුළු වුණාම ඕගලන්ට මෙතන 20ක් එනවා. right. එතකොට ත්‍රාණතලයේ ඔස්සේ පහළට තියෙනවා. ඒතර mg sin 30යි කියන්නේ මේ බරේ සම්රචකයක් තියෙනවා මේ ගානේ. මොකද ත්‍රාණතලයක් සම්බන්ධනේ. ත්‍රාණතල ගැටලුවක ඕගොල්ලෝ මේ බර කෙලින්ම පහළට ලකුණු කරන්නේ නැතුව බර මේ තලයට සමාන්තරව පහළටයි තලයට ලම්බකවයි මේ වගේ විභේදනය කරගන්න. ඒතර ගාන හදන්න ලේසි. හරි. එතන තලයට ලම්බක බල අපිට ඕනේ නැහැ. අපිට වැදගත් වෙන්නේ ගාන හදන්න තලයට සමාන්තරව ක්‍රියා කරන බල. right. එතකොට මෙතන තන්තුව පැත්තෙන් කිලෝග්‍රෑම් 4 වස්තුව මත තන්තුව පැත්තෙන් මෙහෙම t ආතතියක් කිලෝග්‍රෑම් 4 වස්තුවෙන් ඉවතට ලකුණු කරන්න ඕන. right. එතකොට මෙයාගේ බර 60 15ට ලකුණු කරන්න ඕන. එතකොට මෙයාගේ බරම තමයි බර කෙලින්ම 15ට ලකුණු කරන්නේ නැතුව කෙලින්ම මේක නේ බරේ සංරචකයක් ගන්නවා තලයේ ඔස්සේ 15ට. හරි. ඕනගේ mg cos 60යි කියලා ගන්නත් පුළුවන්. නැත්නම් මේ පැත්තෙන් mg sin 30යි කියලා ගන්නත් පුළුවන්. එතකොට මෙයාට ආතතියක් ඇති වෙනවා t ආතතියක් ඉහළට. right. දැන් එතකොට අපි කිලෝග්‍රෑම් 6 වස්තුව 15ට ත්වරණයකින් ගමන් කරනවා. හරි. එතකොට මෙයා හරි ආනතලයේ මත තියෙන වස්තුව තලයේ ඔස්සේ උඩට ත්වරණයකින් ගමන් කරනවා. මෙයා 15ට ගමන් කරන ත්වරණය මෙයා ඉහළට ගමන් කරන ත්වරණය සමානයි. මොකද මෙයාගේ බර වැඩිනේ. එයා 15ට යනවා. මෙයා තලයේ දිගේ උඩට යනවා. එතකොට මෙයා ගමන් කරන්නේ 15ට f = ma ලියනවා 15ට. හැමදෙස්සම ගමන් කරන දිශාවට f = ma දාන්න. එතකොට 15ට 60 බලය ක්‍රියා කරනවා දාන්න. t එක ඍණ උඩට t ඍණ සමානයි 6යි සිම්පල් a. මේක පළවෙනි සමීකරණය. දැන් තලයේ මත තියෙන වස්තුවට මේ තලයේ දිගේ ඉහළට f = ma දාන්න. හරි තලයේ උඩ තියෙන ස්කන්ධයට තලයේ දිගේ ඉහළට දාන්න. ඒක කිලෝග්‍රෑම් 4 ස්කන්ධයට කෙලින්ම තලයේ ඔස්සේ ඉහළට f = ma දාන්න. එතකොට මෙයාට උඩට තියෙනවා t. හරි මෙයාට ඉහළට තියෙනවා t. ඒක ධන කියලා ගන්න. මෙහාට උඩට ගමන් කරනවානේ. මෙයා මේ පැත්තට තියෙන t ධන කියලා ගන්න. අනිත් පැත්තට ඍණ හරි මේක mg sin 30යි කියන එක අපිට 20යි කියලා. ඒ කෙලින්ම ගන්න ඍණ 20යි කියලා ගන්න. සමාන ස්කන්ධය කීයද 4යි. 4යි තරණ සිම්පල් එකයි. මේක අංක 2. දැන් 1යි 2යි එකතු කරන ලියලා එකතු කරන්න. මේ පදේ ලියලා එකතු කරන්න. ඍණ t ධන t කැපිලා යනවා. කෙලින්ම ගන්න 60න් 20ක් ගියාම 40යි. හරි. ඕන කෙලින්ම දීර්ඝව ලියලා එකතු කරන්න පුළුවන් ඕගලන්ට. හරි. 6ක් එකතු කිරීම 4ක් කීයද? දකුණු පැත්තේ 10ක් a. ඒතර සිම්පල් a සමානයි. මෙතන 4ක් වෙනවා. සිම්පල් a සමානයි 4යි. හරි. පළවෙනි සමීකරණයට ඕනනම් දැම්මොත්. හරි. කෙලින්ම ගන්න. සිම්පල් a ආදේශ කරලා බලමු. උතර 60යි. මෙතන අඩු කිරීම t 6යි. හරි. ඒතර වීඩියෝ එක නවත්තලා ඕන බලන්න. සිම්පල් a කියන එක මෙතන 4යි. 6 වරක් 4 24යි. දැන් මෙන්න t හොයාගන්න පුළුවන්. t සමානයි 60 ඍණ 24. ඍණ t එහා පැත්තට දාන්න 24 මෙහා පැත්තට දාන්න. ඔයගලන්ට t ආතතිය හොයාගන්න පුළුවන්. හරි t ආතතිය හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට අපි දුනුතරාදි පාඨාංකය ගැන කතා කරනවා. දුනුතරාදි පාඨාංකය. හරි. ඒතර දුනුතරාදියක් ගත්තොත් එමගේ මුදුවක් තියෙනවා මේ තරාදිය එල්ලන්න. හරි. මේ තරාදිය ඇතුලේ තියෙන්නේ ස්ප්‍රින් එකක්. ඇතුලේ මේම ස්ප්‍රින් එකක් තියෙන්නේ. එතන මෙතන තියෙනවා දර්ශකයක්. හරි කම්බි කූරක් තියෙනවා. මෙතනින් තමයි අපි මොකක් හරි බාරයක් එල්ලනවා. බාරයක් එල්ලනවා. එතකොට මෙයාට මෙහෙම t ආතතියක් ඉහළට. එතන මේ කොක්කට මේ තරාදියේ ස්ප්‍රින් එකට සම්බන්ධ කම්බි කොක්කට t ආතතිය පහළට. එතකොට මෙයාට මේ කම්බි කොක්කට තියෙන t ආතතියේ හින්දා මේ ස්ප්‍රින් එක පහළට ඇදෙනවා. හිතන්න මෙතන මම t ආතතිය හරි මෙතනින් ගන්නවා ස්ප්‍රින් එක පහළට ඇදෙන දිග සිම්පල් විත t කියලා ගන්නවා. ස්ප්‍රින් එක පහළට ඇදෙන ප්‍රමාණය ස්ප්‍රින් එක පහළට ඇදෙනකොට
ස්ප්‍රින් එක ඇදෙන ප්‍රමාණය බලන්න පුළුවන් මෙතන දර්ශකයක් තියෙනවා. ස්ප්‍රින් එකේ පහළ කෙළවරට සම්බන්ධ වෙලා තියෙන පොඩි කම්බි කැල්ලක්. දර්ශකයක් කියලා කියන්නේ. එතකොට ස්ප්‍රින් එක පහළට ඇදෙනකොට මේ දර්ශකය පහළට ගමන් කරනවා. ස්ප්‍රින් එක ඇදෙනකොට මේ දර්ශකය පහළට ගමන් කරනවා. එතකොට ස්ප්‍රින් එක පහළට ඇදෙන ප්‍රමාණය සිම්පල්ලි විතතිය කියලා ගන්නවා. right. අපි නිකන් හිතුවොත් මෙතන තන්තුව නිව්ටන් 10කින් ඇදෙද්දී නිව්ටන් 10යි කියලා කියන්නේ කිලෝග්‍රෑම් 1යිනේ. නිව්ටන් 10කින් ඇදෙද්දී හරි ඒ කියන්නේ ස්ප්‍රින් එක මත පහළට නිව්ටන් 10ක බලයක් ක්‍රියා කරද්දී ස්ප්‍රින් එක හිතන්නකෝ සෙන්ටිමීටරයකින් ඇදෙනවා කියලා. සෙන්ටිමීටරයකින් ඇදෙනවා. ස්ප්‍රින් එක සෙන්ටිමීටරයකින් ඇදෙනවා. හරි. එතකොට මෙන්න මෙතනදී මුකුත් ස්ප්‍රින් එක මත ආතතියක් නැහැ. දැන් මේක සෙන්ටිමීටරයක ප්‍රමාණයකින් ස්ප්‍රින් එක පහළට ඇදෙනවා සෙන්ටිමීටරයක ප්‍රමාණයකින්. හැබැයි ස්ප්‍රින් එක මත දැන් ආතතිය නිව්ටන් 10යි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1යි කියලා ගන්න පුළුවන් මේ ඇදෙන ස්කන්ධය. ඒතර බර හරි නිව්ටන් 10යි. නැත්නම් මේක ස්කන්ධයක් විදිහට ලියුවොත් කිලෝග්‍රෑම් 1යි. ඒතර මේක 10න් වැඩි වුණාම නිව්ටන් 10ක් ඇදෙන්නේ. right. එතකොට මේ ස්ප්‍රින් එක මත පහළට නිව්ටන් 20ක බලයක් ක්‍රියා කරොත් ඒ කියන්නේ කිලෝග්‍රෑම් 2ක් නේ නිව්ටන් 20යි කියන්නේ. හරි. කිලෝග්‍රෑම් 2යි කියන්නේ ඒකේ බර නිව්ටන් 20යි. mg නේ බර. හරි. එතකොට මේක සෙන්ටිමීටර් 2කින් ඇදෙන්න ඕන. සෙන්ටිමීටර් 2කින් ඇදෙන්න ඕන. ඒ කියන්නේ කලින් ඇදෙන ප්‍රමාණය වගේ දෙගුණයක ප්‍රමාණයකින් මේක පහළට ඇදෙනවා. එතකොට දර්ශකය මෙතනින් මෙතෙන්ට එනවා. ඒ කියන්නේ දර්ශකය තව සෙන්ටිමීටර් එකක් අමතරව ඇදෙනවා. කලින් සෙන්ටිමීටර අමතරව. ඔක්කොම සෙන්ටිමීටර් මෙතන ඉඳන් මෙතෙන්ටම සෙන්ටිමීටර් දෙකක් ඇදිලා තියෙනවා. ඒතර මෙතන මම නිව්ටන් 20යි කියලා සලකුණු කරනවා. කිලෝග්‍රෑම් වලින් නම් කිලෝග්‍රෑම් 2යි කියලා සලකුණු කරනවා. හරි. එතකොට මේ දුනුතරාදිය ක්‍රමාංකනය කරන්නේ ගුරුත්ව ත්වරණය 10යි කියලා අරගෙන. දැන් බලන්න මේකේ බලන්නේ මයිනේ. W සමානයි mg. හරි. m කිලෝග්‍රෑම් 1යි නම් සිම්පල් g 10 නම් බර නිව්ටන් 10යි. එතකොට W සමානයි mg. හරි. m කිලෝග්‍රෑම් 2යි නම් සිම්පල් g ගුරුත්ව ත්වරණය 10යි. ඒතර මෙතන බර නිව්ටන් 20යි. එහෙම අරන් තියෙන්නේ. right. එතකොට මෙන්න මේ දුනුතරාදි පාඨාංක නිවැරදි වෙන්නේ දුනුතරාදිය ක්‍රමාංකනය කරලා තියෙන උෂ්ණත්වයේදී. sorry. දුනුතරාදි පාඨාංකය නිවැරදි වෙන්නේ දුනුතරාදිය ක්‍රමාංකනය කරලා තියෙන ගුරුත්වජ ත්වරණයේදී. ඒතර මෙතන ගුරුත්ව ත්වරණය 10ක් විදිහට සලකලා තමයි දුනුතරාදිය ක්‍රමාංකනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ දුනුතරාදියක මේ දුනුතරාදියේ මේ දුන්න මත යෙදෙන බලය සහ දුන්නේ දිග වැඩි වීම සමානුපාතිකයි. ඉතින් මේක බර මැනීමේ උපක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා. හරි. එතකොට කිලෝග්‍රෑම් එකක් නැත්නම් නිව්ටන් 10ක බරක් එල්ලුවොත් මේ දුන්න සෙන්ටිමීටරයක් ඇදෙනවා නම් කිලෝග්‍රෑම් 2ක බරක් නැත්නම් නිව්ටන් 20ක බරක් අපි එල්ලුවාම මේක සෙන්ටිමීටර් 2කින් ඇදෙනවා. ඒතර අපි මේ දුන්න මත යොදන බලය සහ දුන්නේ දිග වැඩි වීම සමානුපාතික වෙනවා. එතකොට අපි මේක ක්‍රමාංකනය කරද්දී නිව්ටන් 10ක බලයක් අපි මේ දුන්න මත ක්‍රියා කරද්දී මේ දර්ශකයේ දුන්න ඇදිලා දර්ශකයේ මෙතනින් මෙතෙන්ට ගමන් කරනවා නම් මෙතන නිව්ටන් 10 සලකුණු කරනවා. ආපහු මේ දුන්න මත නිව්ටන් 20ක බලයක් යොදද්දී මේ දුන්න ඇදිලා දර්ශකයේ මෙතනින් මෙතෙන්ට ගමන් කරපුවාම මෙන්න මේ දර්ශකයේ පිහිටීම තියෙන තැන නිව්ටන් 20යි කියලා ලකුණු කරනවා. ඒ විදිහට දුන්න ඇදෙනකොට අර දුන්නෙන් බරක් එල්ලද්දී දුන්න ඇදෙනකොට දුන්නේ දිග වැඩිවීම සෙන්ටිමීටර් වලින් ලකුණු කරන්නේ නැතුව අපි කෙලින්ම එතන ලකුණු කරනවා දුන්න මත යොදන බලය. හරි අපි හිතුවා මෙතන බිඳුව මෙතන මේ දුන්න ඇදිලා දර්ශකයේ මෙතෙන්ට ආපුවාම නිව්ටන් 10ක බලයකින් මෙතන 10 කියලා කියනවා. දුන්න ඇදිලා හරි මේ දර්ශකය මෙතෙන්ට આવොත් දුන්න ඇදිලා දර්ශකයේ මෙතනින් මෙතෙන්ට චලනය වුණාම ඒ දුන්න ඇදෙන බලය නිව්ටන් 20කින් නම් මේ දුන්න ඇද්දේ මෙතන නිව්ටන් 20යි කියලා ලියනවා. මෙන්න මේ විදිහට දුරතරාදියක අපිට පාඨාංකය මෙන්න මේ ක්‍රමයට ලබා ගන්න පුළුවන්. මේ විදිහට දුරතරාදියක් ක්‍රමාංකනය කරන්න පුළුවන්. right. එතකොට හොඳින් මතක තියාගන්න ඕනේ ගැටළු වල ඕගොල්ලන්ගෙන් අර දුරතරාදි පාඨාංක අහනවා. ඒතර දුරතරාදි පාඨාංකයේ සොයන ගැටලුවක ඕගොල්ලෝ මේ ආතතිය ගන්න ඕනේ. ඒතර ආතතිය ගන්න ඕනේ මේ මුදුව තියෙන පැත්තෙන් නෙමෙයි මෙහෙලින් නෙමෙයි ගන්නෙ. හැමතිස්සෙම මේ දුන්නත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ කම්බි කොක්ක. ඒ නිසා මෙන්න මේ දුන්නත් එක්ක සම්බන්ධ කම්බි කොක්ක මත බලය තමයි දුනුතරාදික පාඨාංකය කියලා ගන්න ඕනේ. ඒ තමයි මේ පාඩමේ වැදගත්ම කොටස. හැමතිස්සෙම දුනුතරාදියක මේ දුන්නත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ කම්බි කොක්ක. ඒකෙන් දුනුතරාදියේ පාඨාංකය කියලා ගන්න ඕනේ ඔයගොල්ලෝ මේ කම්බි කොක්ක මත ඇතිවන මොකද්ද? ආතති බලය. මේක තමයි ඔයගොල්ලෝ සලකන්න ඕනේ. right අපි ගැටලුවක් විසඳමු.
අපි ගැටලුවකට යමු. මේ තියෙන උත්තෝලකයක්. ඒතර උත්තෝලකයේ සීලිමෙන් එල්ලනවා දුනුතරාදියක් මේ වගේ. ඒතර දුනුතරාදියෙන් එල්ලනවා කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක්. එතකොට මුලින්ම අහනවා මේ උත්තෝලකය ඉහළට දෙහික තෝරණයකින් ගමන් කරද්දී 2යි ms ඍණ 2 තෝරණයෙන් උත්තෝලකය ඉහළට ගමන් කරද්දී පාඨාංකය. right. අර ප්‍රතික්‍රියා බල වගේම තමයි අපි එතකොට මෙයාගේ බර පහලට ලකුණු කරන්න ඕන ආතතියක් උඩට දුනුතරාදියට ආතතිය පහලට. ඒතර මෙයාට ආතතිය හෙවුවනම් හරි කිලෝග්‍රෑම් 5 වස්තුවට ඉහළට ක්‍රියා කරන ආතතිය සමාන වෙනවා දුනුතරාදියේ කොක්ක මත පහලට ඇති වෙන ආතතියට. ඒකෙන්ද අපි කෙලින්ම F සමානයි ma යොදනවා ඉහළට. දැන් බලන්න උත්තෝලකය ඉහළට ගමන් කරනකොට මේ පද්ධතියම උත්තෝලකයේ තොරණෙන් ඉහළට ගමන් කරනවා. ඒකෙන්ද කිලෝග්‍රෑම් 5 වස්තුව මත අපි යොදනවා F සමාන ma ඉහළට. ඒත් ඉහළට T ආතතිය දාන. පහළට මෙයාගේ බර ඍණ සමානයි මෙයා ස්කන්ධයේ 5යි තොරණය 2යි. එතකොට T ආතතිය එනවා නිව්ටන් 60ක්. T ආතතිය නිව්ටන් 60යි කියලා එනවා. right. તો අපි දැන් බලන්න ඉහළට තොරණය වෙද්දී බරට වඩා ආතතිය වැඩි වෙනවා. તો බර 50යි උඩට ආතතිය 60යි. ඒ කියන්නේ හැමදෙස්සෙම ඉහළට වස්තුවක් තොරණය වෙද්දී එයාගේ බරට වඩා ඉහළට ක්‍රියා කරන ආතතිය වැඩි. right. අපි දෙවෙනි කොටසේ ගමු. උත්තෝලකය පහළට ගමන් කරනවා දෙහික තොරණයකින්. හරි. උත්තෝලකය පහළට ගමන් කරනවා දෙහික තොරණයකින්. හරි. ඒතවල ආතති බල වෙනස් වෙන්නේ නැහැ. හරි. ආතති බල වල විශාලත්වය වෙනස් වෙනවා. ආතති බල වල දිශාව වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට ලිෆ්ට් එක පහළට ගමන් කරනවා දෙහික තොරණයකින්. එතකොට F සමාන ma ලියමු පහළට. F සමාන ma ලියමු පහළට. එතකොට පහළට මෙයාගේ 50 බර ඍණ sorry. මෙයාට F සමාන ma ලියනවා පහළට. මෙයාගේ පහළට ක්‍රියා කරන බර ධන කියලා ගන්න. හැබැයි උඩට ක්‍රියා කරන T ආතතිය ඍණ කියලා ගන්න. සමානයි මෙයාගේ ස්කන්ධය 5යි තොරණය පහළට 2යි කියලා ගමු. ටික මුත්තෝලකයේ දෙහික තොරණයකින් පහළට යනවා. 5 2 10 කියන්නේ මෙතන T ආතතිය 40ක් වෙනවා. right. මොකක්ද අපි දකින්නේ? උත්තෝලකයේ උඩට තොරණය වෙද්දී බරට වඩා ආතතිය වැඩි. උත්තෝලකයේ පහළට තොරණය වෙද්දී බරට වඩා ආතතිය අඩු වෙනවා. නැත්නම් පහළට තොරණය වෙන්න බෑනේ. ඉතින් පහළට තොරණය වෙනවා නම් අනිවාර්යෙන් බරට වඩා ආතතිය අඩු කරගන්න ඕන. නැත්නම් පහළට තොරණය වෙන්න බෑ. ඒතර පහළට තොරණය වෙද්දී බරට වඩා උඩට ක්‍රියා කරන ආතතිය අඩුයි. right. අපි ඊළඟට ගමු. මෙයා උඩට ගමන් කරන මන්දනයකින්. හරි. ඒතර මෙයා උඩට ගමන් කරන්නේ තුන්වෙනි කොටස උඩට ගමන් කරනවා මන්දනයකින්. මම මේක මන්දනේ ඍණ 2යි කියලා ගන්නවා. ගානේ තුන්වෙනි කොටස මේ උත්තෝලකයේ ගමන් කරන්නේ ඉහළට හැබැයි. හරි. උත්තෝලකයේ ගමන් කරන්නේ ඉහළට. හරි. උත්තෝලකයේ මෙහෙම ඉහළට ගමන් කරනවා. හරි. හැබැයි උත්තෝලකයේ ඉහළට ගමන් කරන්නේ මන්දනයකින්. ඒ කියන්නේ උත්තෝලකයේ උඩට ගමන් කරන ප්‍රවේගය අඩු වෙනවා දැන්. උත්තෝලකයේ ඉහළට යන්නේ අඩුවන ප්‍රවේගයකින්. ඉහළට යනවා අඩුවන ප්‍රවේගයකින්. අපි කියනවා උත්තෝලකයේ ඉහළට මන්දනයෙන් ගමන් කරනවා කියලා කියනවා. right. ඒක මන්දනේ ඍණ කියලා ගත්තා හැකි. අපි සමාන ma ලියනවා ඉහළට. මොකද උත්තෝලකය මන්දනයකින් ගමන් කරන්නේ ඉහළට. මෙයා ඉහළට ගමන් කරන නිසා F සමාන ma ලියනවා ඉහළට. එතකොට මෙයාට ඉහළට තියෙනවා T ආතතිය. ඒක ධන. මෙයාගේ පහළට ක්‍රියා කරන බර 50 ඍණ සමානයි ස්කන්ධය මෙයාගේ 5යි. එතකොට මෙයාගේ මන්දනය ඍණ 2යි. මේක ඍණ 2යි කියලා ආදේශ කරනවා. බලන්න මෙතන සිම්පල් ඍණ කියලා ආදේශ කරන්න ඕන. හරි. එතකොට 5 2 10 ඍණ 10යි. හරි. එතකොට 50න් මේක 50 මේ පැත්තට යනවා. එතකොට T සමානයි ධන 50 ඍණ 10. ඒ කියන්නේ 40ක් එනවා. පැහැදිලිද? ඒතර මන්දනයකින් ඇත්තටම මන්දනයකින් ඉහළට ගමන් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දෙකක මන්දනයකින් ඉහළට ගමන් කරා දෙහික තොරණයකින් පහළට ගමන් කරත් උත්තර වෙනස් වෙන්නේ නැහැ. ඒතරම ඉහළට මන්දනය වෙනවා කියලා කියන්නේ පහළට තොරණ වෙනවා වගේ. කියන්නේ ඉහළට දෙහික මන්දනයකින් ගමන් කරනකොට ඒ ප්‍රතිඵලයම ලබා ගන්න පුළුවන් පහළට දෙහික තොරණයකින් ගමන් කරලා. ඕන්න මේ ගාන හැදුවොත් ඉහළට දෙහික මන්දනයකින් යනවා නම් පහළට දෙකේ තොරණයෙන් ගියා කියලා හිතාගෙන මදන්න එපා. එහෙම හිතාගෙන ගාන හැදුවත් එකම උත්තරේ අපිට ලැබෙනවා. right. එතකොට අපි උත්තෝලකයක් තුල තියෙන ස්කන්ධයක නේ උත්තෝලකයක් තුල තියෙන දුනුතරාදියක ස්කන්ධයක් එල්ලලා අපිට උත්තෝලකය තොරණයෙන් හෝ මන්දනයකින් චලනය වෙද්දී දුනුතරාදි පාඨාංගය මෙන්න මේ ක්‍රමයට හොයන්න පුළුවන්. හරි. මෙන්න මේ ක්‍රමයට අපිට ඒක හොයාගන්න පුළුවන්. right. එතකොට අපි තව පොඩි ගානකට යමු. මෙන්න මේ කප්පි ගාන මේ සහැල්ලු හා සුමන කප්පියක්. හරි. බලන්නකෝ මෙන්න මේ සරල ගැටලු විභාග පේපර් එකේ තිබ්බ ගැටලුවක්. හරි. දැන් මේ පැත්තෙන් එල්ලලා තියෙනවා කිලෝග්‍රෑම් 6ක්. මේ පැත්තේ තියෙනවා තරාදිය. හරි. sorry. විතර මේ පැත්තේ තියෙනවා තව කිලෝග්‍රෑම් 5ක
භාරයක් තියෙනවා. ඒතර මේ පැත්තෙන් ආපහු තරාදිය. පහයි මේ තරාදී ස්කන්ධය මේ ගැටලුවේ දීලා තියෙනවා තරාදී ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. අපෙන් අහනවා මේ භාග ප්‍රශ්න පත්‍රයක දීපු ගැටලුවක්. එතකොට සැහැල්ලු හා සුමට කප්පිය වටේ යන තන්තුවක මේ පැත්තෙන් එල්ලලා තියෙනවා කිලෝග්‍රෑම් 6ක්. එතකොට මේ පැත්තෙන් තරාදියක් එල්ලන දුනු තරාදියක් කිලෝග්‍රෑම් 1යි තරාදී ස්කන්ධය සහ කිලෝග්‍රෑම් 5ක භාරයකුත් එල්ලනවා. රයිට්. එතකොට ඕගොල්ලන්ට පේනවා මේ ගැටලුවේ මේ පැත්තෙන් එල්ලලා තියෙන බර කිලෝග්‍රෑම් 6යි. ඒතර මේ පැත්තෙන් එල්ලන්නේ 5යි 1යි 6යි. මේ තරාදියේ කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් තියෙනවනේ. ඒතර මේ පැත්තෙන් එල්ලලා තියෙන භාරය 5යි 1යි 6යි. ඒතර මේ පැත්තේ තියෙන භාරය 6යි. එතකොට ත්වරණය වෙන්නේ නැහැ. හරි. අර දුනු තරාදියක මේ කප්පියක දෙපැත්තේ භාර සමාන වුණොත්. හරි. ඒතර මේ පැත්තේ තියෙන භාරය කිලෝග්‍රෑම් 6යි. මේ පැත්තේ 5යි 1යි 6යි. ඒතර මේ කප්පියක මේ දෙපැත්තෙන් එල්ලන භාර සමාන වුණොත් මේ පැත්තේ භාරය මේ පැත්තේ භාරය සමාන වුණොත් මේවා ත්වරණය වෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ ත්වරණය බිඳුව වෙනවා. හරි. එතකොට අපි බල ලකුණු කළොත් හරි මෙතන කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් මෙයාගේ බර 15ට නිව්ටන් කීයද 60යි. හරි. මෙතන තන්තුවෙන් ආතතියක් උඩට මම මේක ආතතිය T1යි කියලා ගන්නම්. එතකොට දැන් පේනවා මේගොල්ලෝ ත්වරණය වෙන්නේ නැත්තම් පහළට බල උඩට බල සමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ ත්වරණය වෙන්නේ නැත්තම් F බිඳුවයි. પણ F සමානයි ma. F සමානයි ma. ත්වරණය මේ පැත්ත ත්වරණය බිඳුවයි නම් මේ පැත්ත බිඳුවයිනේ. එහෙනම් බලය බිඳුවයි. බලය බිඳුවයි කියන්නේ මෙතන F කියන්නේ සංප්‍රයුක්ත බලය. සංප්‍රයුක්ත බලය බිඳුව වෙන්න ඕන. එතන මෙයාගේ පහළට බර 60යි නම් උඩට T ආතතිය 60ක් වෙන්න ඕන. එතකොට හයි ස්කන්ධයේ මත සංප්‍රයුක්ත බලය බිඳුවක් වෙනවා. හරි. එතකොට මේක T1 නම් කෙලින්ම මෙතන තරාදියටත් මෙහෙම ඉහළට T1 ආතතියක් ඇති වෙනවා. හරි. තන්තුවෙන් තරාදිය මත ඉහළට T1 ආතතියක් ඇති කරනවා. බලන්න එකම තන්තුව සහැල්ලු තන්තුවක් මේ ආතතිය දිගටම T1යි කියලා ගන්නවා. මේ පැත්තෙන් ගත්තොත් මෙයාගේ බර නිව්ටන් 50යි මෙතන තන්තු දෙකක් තියෙනවා. හරි මේ තියෙන එක තන්තුවක් මේ තියෙන වෙනත් තන්තුවක්. එතකොට මේ තන්තුවේ හැමතැනම ආතතිය සමානයි. එතකොට මෙතන ආතතිය T1 නම් මෙතනත් ආතතිය T1යි. හැබැයි මේක වෙන තන්තුවක්. හරි මේ තියෙන වෙන තන්තුවක්. හරි. එතකොට මේක වෙන තන්තුවක්. එතකොට මේ තන්තුවේ ආතතිය T1 කියලා ගත්තට මේක වෙන තන්තුවක් නිසා එතන ආතතිය වෙනස් වෙනවා. මම මේක T2යි කියලා ගන්නවා. එතකොට මේ තන්තුවෙන් මෙහෙම කිලෝග්‍රෑම් 5 ස්කන්ධය මත උඩට ඉහළට ආතතියක් T2යි. එතකොට තරාදියට මෙහෙම ආතතියක් පහළට T2යි. එතකොට තන්තුවෙන් තරාදිය මත ආතතියක් ඇති කරනවා පහළට T2ක්. කිලෝග්‍රෑම් 5 වස්තුව මත උඩට ආතතියක් ඇති කරනවා T2යි කියලා ගන්න පුළුවන්. දැන් බලන්න මේ දෙපැත්තේ බර සමානයිනේ කිලෝග්‍රෑම් 6යි මේ පැත්තෙන් 5යි 1යි 6යි. එතකොට තරා මේ මොනවාද කප්පිය දෙපැත්තේ තියෙන බරවල් සමාන වෙලා තියෙන්නේ. මේ පැත්තේ එල්ලලා තියෙන බරවල් සමාන නම් මේ පද්ධතියට ත්වරණයක් තියෙන්න බෑ. හරි. ඒතර සංප්‍රයුක්ත බලයක් නැතුව යනවා. ඒතර මේ පැත්තෙන් බර 60යි මේ පැත්තෙන් 5යි 1යි කියන්නේ මේ පැත්තෙන් තියෙන බරත් 60යි. ඒතර දෙපැත්තේ බර සමාන හින්දා මේගොල්ලෝ කවුරුත් ත්වරණය වෙන්නේ නැහැ. ඒතර මෙයාගේ ත්වරණය බිඳුවක් හින්දා සංප්‍රයුක්ත බලය බිඳුවක් වෙන්න ඕන. ඒතර පහළට තියෙනවා 50. එහෙනම් T2 කෙලින්ම ගන්න පුළුවන්. මෙතන T2 ආතතිය කීයක් එනවද? 50යි කියලාම ගන්න පුළුවන්. මෙතන T2 ආතතිය 50යි කියලාම ගන්න පුළුවන් අපිට. හරි. ඒතර මෙයාගේ බර 50යි නම් උඩට ක්‍රියා කරන T2 ආතතියත් 50යි. මොකද මෙයාට ත්වරණයක් නැහැනේ. ත්වරණයක් නැත්තම් මෙයා මත ක්‍රියා කරන්නේ බල දෙකක්. මේ බල දෙකේ සංප්‍රයුක්තිය බිඳුවක් වෙන්න ඕන. ත්වරණයක් නැති හින්දා. නම් මේක බර 50යි නම් මෙතන T2 ආතතිය 50යි කියලා ගන්න පුළුවන්. හරි. ඒතර බර 50යි නම් T2 ආතතිය 50යි. නම් මෙතනත් තරාදිය දෙරන T2 ආතතිය 50යි. අපෙන් අහන්නේ තරාදි පාඨාංකය. ඒක තරාදි පාඨාංකය ගන්නකොට දැන් T1 ආතතිය 60යි. T1 ආතතිය 60යි. හරි. මෙතන T2 ආතතිය අපිට එන්නේ මෙතන T2 අපිට එන්නේ 50යි කියලා. දැන් බලන්න තරාදියේ බර 15ට ක්‍රියා කරන කිලෝග්‍රෑම් 1යි නම් තරාදියේ බර නිව්ටන් 10ක් 15ට ක්‍රියා කරනවා. හරි. තරාදියේ බර නිව්ටන් 10ක් 15ට ක්‍රියා කරනවා. හරි. බලන්න තරාදි පාඨාංක ගන්නකොට මේ පැත්තෙන් ඒක තරාදිය අර මුදුව පැත්තෙන් ගත්තොත් ආතතිය 60යි. ඒතර අනිත් පැත්තේ කොක්ක තියෙන පැත්තෙන් ගත්තොත් එතන ආතතිය 50යි. එතකොට පාඨාංකේ 60යිද පාඨාංකේ 50යිද? 60යි නෙමෙයි පාඨාංකේ 50යි කියලා ගන්න. ඒකට හේතුව තමයි මේ ස්පින් එක. ඒ කියන්නේ තරාදිය ඇතුලේ තියෙන දුන්න ඇදෙන්නේ මේ කොක්කත් එක්ක
සම්බන්ධ වෙලා තියෙන මේ බලයෙන් හින්දා. ඒතර මේ දුන්නට කෙලින්ම සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කොක්ක. මේ කොක්ක මත ක්‍රියා කරන පහළට ක්‍රියා කරන බලය නිසා තමයි මේ දුන්න ඇදිලා පාඨාංකයක් පෙන්නන්නේ. එහෙනම් පාඨාංකය කියලා ගන්න ඕනේ T1 ආතතිය නෙමෙයි. මේ පැත්තෙන් එන T1 ආතතිය නෙමෙයි. කොක්ක පැත්තෙන් එන T2 ආතතිය තමයි ඔයගොල්ලෝ පාඨාංකය කියලා ගන්න ඕනේ. ඒක මේ ගානේදී ගොඩක් වැදගත් වෙනවා. හරිද? හරි. මේ සටහන් කරගන්න පුළුවන්. හරි මේ ගාන ඔයගොල්ලෝ තනියම විසඳලා උත්තරේ ගන්න තියෙන්නේ. හරි. මම තව පොඩි වෙනස් ගානක් හදනවා. මම මේව ගන්නවා කිලෝග්‍රෑම් 6යි. ඒතර තරාදිය කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් තියෙනවා. මෙතන භාරය කිලෝග්‍රෑම් 3ක ස්කන්ධයක් තියෙනවා. හරි බලමු. අපෙන් මේ ගැටලුවේ අහන්නේ මේ කප්පිය වටා යන තන්තුවේ මේ පැත්තෙන් තියෙනවා කිලෝග්‍රෑම් 2ක ස්කන්ධය දුනුතරාදියක්. තව කිලෝග්‍රෑම් 3ක බරක් එල්ලනවා. මේ පැත්තෙන් තන්තුවට සම්බන්ධ කරලා තියෙනවා කිලෝග්‍රෑම් 6ක ස්කන්ධයක්. අපෙන් අහන්නේ දුනුතරාදියේ පාඨාංකය. ඒතකොට ගාන හදද්දී ඕගොල්ලෝ බලපද්ධතිය ලකුණු කරගන්න ඕන. හරි. ඒ වගේම දුනුතරාදියේ සාමාන්‍ය ස්කන්ධයක් විදිහට සලකලා හරි දුනුතරාදියේ පාඨාංකය හොයද්දී දුනුතරාදිය සාමාන්‍ය ස්කන්ධයක් විදිහට සලකලා අපිට හොයන්න පුළුවන් මේ කොක්ක පැත්තෙන් තියෙන තන්තු කොටසේ ආතතිය. ඒ කියන්නේ දුනුතරාදියේ පාඨාංකය කියන්නේ T2. හරි තරාදි පාඨාංකය. ඒ කියන්නේ කොක්ක පැත්තෙන් තියෙන ආතතිය ගන්න. ඒ කියන්නේ දුනුතරාදියේ පාඨාංකය කියන්නේ T2. අර තරාදි මුදුව පැත්තෙන් ආතතිය ගන්න එපා. හරි T2 ආතතිය ගන්න ඕනේ. එතකොට අපි මෙයාගේ බර නිව්ටන් 60යි. ඒතර ආතතිය උඩට T1යි. ඒතර මෙයාගේ බර 30යි ආතතිය උඩට T2යි. එතකොට දුරුතරාදිය ගත්තොත් එයාගේ බර ලකුණු කරන්න ඕනේ. ස්කන්ධය 2යි නම් 15ට බර නිව්ටන් 20යි. right උඩට තියෙනවා T1 ආතතිය, 15ට තියෙනවා T2 ආතතිය. හරි මේ පැත්තේ තියෙන තන්තුවෙන් උඩට ආතතිය T1යි, 15 පැත්තේ තියෙන තන්තුවෙන් 15ට ආතතිය T2යි. ඒතර දුරුතරාදිය බල හරියට ලකුණු කරන්න ඕන. උඩින් තියෙන තන්තුවෙන් උඩට ආතතිය T1යි, 15 තන්තුවෙන් 15ට ආතතිය T2යි. සහ මෙයාගේ බර 15 නිව්ටන් 20යි. right එතකොට බලන්න මේ පැත්තේ 3යි 2යි 5යි right එතකොට මේ පැත්තේ බර නිව්ටන් මේ පැත්තේ ස්කන්ධය හරි කප්පියේ දකුණු පැත්තේ ස්කන්ධය 3යි 2යි 5යි කිලෝග්‍රෑම් 5යි කප්පියේ වම් පැත්තේ ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි ඒ නිසා මේ පැත්තේ බර වැඩි පැත්ත සිම්පල් ලේ තොරණකින් පහළට යනවා මේ පැත්තේ බර අඩුයි. ඒතර මේ පැත්ත සිම්පල් ලේ තොරණකින් ඉහළට යනවා. ඉස්සෙල්ලා බලන්න. මේ පැත්තේ බර නිව්ටන් 60යි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 6යි. ඒ නිව්ටන් 60යි. මේ පැත්තේ 3යි 2යි 5යි කිලෝග්‍රෑම් 5යි කියන්නේ මේ පැත්තේ සම්පූර්ණ බර නිව්ටන් 50යි. මේ පැත්තේ බර අඩුයි. මේ පැත්තේ බර වැඩි. ඉතින් බර වැඩි පැත්ත පහළට යනවා. බර අඩු පැත්ත ඉහළට චලනය වෙනවා. හරි. එතකොට මේ හැමෝගෙම ත්වරණය සමාන වෙනවා. මේ තන්තු වලින් සම්බන්ධ හින්දා හැමෝගෙම ත්වරණය සමාන වෙනවා. right අපි කිලෝග්‍රෑම් 6 ස්කන්ධයේ චලිතය සඳහා F සමාන ma ලියනවා. අද කිලෝග්‍රෑම් 6 ස්කන්ධය 15ට ත්වරණයෙන් ගමන් කරනවා. එයාට F සමාන ma ලියනවා 15ට. එතකොට මෙයා 15ට යද්දී 15ට නිව්ටන් 60ක් ක්‍රියා කරනවා. එතකොට මෙයාට F සමාන ma දානවා 15ට. නිව්ටන් 60 බලය බර 15ට ක්‍රියා කරනවා. එතකොට ආතතිය T1 උඩට වෙන කියලා ගන්නවා සමානයි. ස්කන්ධය 6යි ත්වරණය සිම්පල් ලේ. මම මේ ගාන 1 කියලා ගන්නවා. right එතකොට 15ට ගමන් කරන ස්කන්ධයේ F සමාන ma 15ට ලියනවා. දැන් මෙයා කිලෝග්‍රෑම් 3 ඉහළට ගමන් කරනවා. අර බර අඩු පැත්ත උඩට ගමන් කරනවා. එතකොට කිලෝග්‍රෑම් 3 ස්කන්ධය සඳහා මම F සමාන ma ලියනවා ඉහළට. F සමාන ma ලියනවා ඉහළට. එතකොට T2 ආතතිය ඉහළට. හරි. එතකොට මේකේ බර නිව්ටන් 15ට. F සමාන ma උඩට දානකොට T2 දාන මේකේ බර ඍණ සමානයි. මෙයාගේ ස්කන්ධය 3යි. තොරණ යනවා නේද? මෙයාගේ ස්කන්ධය 3යි ත්වරණය සිම්පල් මේක අංක 2 කියලා ගන්නවා. අපි දන්නවා තරාදිය කිලෝග්‍රෑම් 2 ස්කන්ධයක් විදිහට තරාදිය සලකනවා. තරාදියට F සමාන ma ලියනවා ඉහළට. තරාදියට F සමාන ma ලියනවා ඉහළට. එතකොට උඩට තියෙනවා T1. F සමාන ma දානවා ඉහළට. හරි චල දිශාවට F සමාන ma දානවා උඩට තියෙනවා T1. ඒක දාන්න. මේ 15ට ක්‍රියා කරනවා බර. ඒක ඍණ. තරාදී ස්කන්ධය 2යි කියන්නේ බර 15ට 20 ඍණ සහ මෙතන තන්තුවෙන් T2 ආතතිය 15ට ඍණ. T2 ආතතිය 15ට ඍණ සමානයි තරාදී ස්කන්ධය 2යි ත්වරණය සිම්පල් ලේ. මම මේක අංක 3 කියලා ගන්නවා. right එතකොට අපිට මේක සුළු කරද්දී මේ සමීකරණ එකතු කරන්න. හරි මේ ස්කන්ධ තුනට F සමාන ma දාන්න ගමන් කරන දිශාවට දාලා මේ සමීකරණ ඔක්කොම එකතු කරන්න.
හරි. එතකොට අපි පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණය ඔක්කොම එකතු කරනවා. පළවෙනි එකේ වම් පැත්තේ 60 ඍණ t1. එතකොට දෙවෙනි එකේ වම් පැත්තේ t2 ඍණ 30. තුන්වෙනි එකේ වම් පැත්තේ t1 ඍණ 20. මම හිතේ ලියන්න සමානයි. දකුණු පැත්තේ 6යි 3යි 9යි 9යි 2යි 11යි. 6යි 3යි 9යි 9යි 2යි 11යි. 11යි සිම්පල් A. හරි. එතකොට මෙතන t1 කැපෙනවා. sorry මෙතන හරි. මෙයාගේ t1 මෙතන t1 වෙන විස්තර වෙන t2 නේ. t1 වෙන විස්තර වෙන t2. මෙතන තියෙනවා t2 පදේ මලිය නම්තක වෙලා සමානයි. 11යි සිම්පල් A 6යි A 3යි A 2යි A කියන්නේ 11යි සිම්පල් A. ඒතර මේ සමීකරණ තුනේම වම් පැත්ත ලියලා එකතු කරන්න ඕන. ඒතර මෙතන t1යි මෙතන t1යි කැපෙනවා. මෙතන t2යි මෙතන t2යි කැපෙනවා. එතකොට 60න් 30ක් ගියාම 30යි. 30න් 20ක් ගියාම 10යි. එතකොට 10 සමානයි 11යි. මම මේ පැත්තෙන් ලියන්නම් මකලා. 10 සමානයි හරි 60න් 30ක් ගියාම 30යි 30න් 20ක් ගියාම 10යි 10 සමානයි 11යි සිම්පල් A. එතකොට සිම්පල් A සමානයි 10 බෙදීම 11යි. සිම්පල් A සමානයි 10 බෙදීම 11යි. ඕගොල්ලෝ තරාදියේ පාඨාංකය කියලා හොයන්න ඕනේ t2. අපිට මෙන්න මේ සමීකරණයෙන් t2 ගන්න පුළුවන්. මම ඊටු ටික මකන්නම්. මෙන්න මේ සමීකරණයෙන් t2 ගන්නවා අපි. හරි. මෙන්න මේ සමීකරණයෙන් t2 ගන්න. તો t2 ඍණ 30 සමානයි 3යි. සිම්පල් A දන්නවා 10 බෙදීම 11යි. 10 බෙදීම 11 මේක සුළු කරන්න ඕගලන්ට t2 ආතතිය හොයාගන්න පුළුවන්. t2 ආතතිය හොයාගන්න පුළුවන්. රයිට්. එතකොට සාමාන්‍ය කප්පි ගානක් විදිහට ඒ කප්පි ගානේ අර ස්කන්ධයක් විදිහට තරාදියක් සම්බන්ධ කරලා තරාදී ස්කන්ධය දෙනවා අපිට කිලෝග්‍රෑම් 2යි කියලා. අපෙන් අහනවා තරාදී පාඨාංකය. ඒක සාමාන්‍ය කප්පි ගානක් ක්‍රමයටම ගැටලුව විසඳන්න පුළුවන්. එතකොට මේ ගාන මේ තන්තු දෙකක් තියෙන හින්දා මේ තන්තුවේ ආතතිය අපි ලකුණු කරනවා t1 කියලා. මේ තන්තුවේ ආතතිය ලකුණු කරනවා t2 කියලා. તો තන්තු ආතතිය ලකුණු කරද්දී ඔයගොල්ලෝ තන්තුව මත ආතතිය ලකුණු කරන්නේ නැහැ. හැමදෙස්සෙම තන්තු ආතතිය ලකුණු කරද්දී තන්තුවෙන් ස්කන්ධ මත තන්තුවෙන් වස්තු මත විතරක් ආතතිය ලකුණු කරන්නේ. රයිට්. එතකොට අපි තව පොඩි ගැටලුවක් හදමු. රයිට්. අපි අමු ඊළඟ ගැටලුව මෙහෙම සුමට පෘෂ්ඨයක් මත විභාග පේපර් එකේ තිබ්බ ගැටලුවක්. මෙයා කිලෝග්‍රෑම් 6යි. මෙහෙම තන්තුවකින් සම්බන්ධයි ස්කන්ධ දෙකක්. අපි මෙහෙම මේ ස්කන්ධය අපි ගමු කිලෝග්‍රෑම් 4. මේ පැත්තට අදිනවා නිව්ටන් 100ක බලයකින්. අපෙන් අහන්නේ තන්තුවේ ආතතිය. හරි මේක සුමට පෘෂ්ඨයක් සුමට තිරස් පෘෂ්ඨයක්. ඕන වීඩියෝ එක නවත්තලා ගන්න හදන්න පුළුවන්. හරි මේ පෘෂ්ඨයේ ඝර්ෂණයක් නැහැ සුමටයි. ඒතර සුමට පෘෂ්ඨයක් මත තියෙන ස්කන්ධ දෙකක්. සැහැල්ලු තන්තුවකින් ස්කන්ධ සම්බන්ධ වෙනවා. ඒතර නිව්ටන් 100 බලය මේ පැත්තට අදිනවා. එද්දාම මේ දෙන්නම සිම්පල් A පොදු තෝරණයෙන් දකුණු පැත්තට ගමන් කරනවා. ඒතර මෙයාට ආතතිය T ආතතිය මෙහෙම ලකුණු කරනවා. තන්තුව පැත්තෙන් ස්කන්ධයට T ආතතියක් මෙහාට. ඒතර තන්තුව පැත්තෙන් ආතතිය ලකුණු කරන්නේ ස්කන්ධයෙන් ඉවතට. ආපහු මෙයාට තන්තුව පැත්තෙන් මේ ස්කන්ධයෙන් ඉවතට T ආතතිය ලකුණු කරන්න. සැහැල්ලු තන්තුවක්. ඒ නිසා ආතතිය T කියලා ගන්න. හරි. එකම ආතතිය T කියලා ගන්න. හරි. ඒතර අපි F සමාන ma දැම්මොත් පද්ධතියම සලකලා F සමාන ma දානවා මේ පද්ධතිය චලනය යන දිශාවට. පද්ධතිය කියලා කියන්නේ මේ ස්කන්ධ දෙක සහ තන්තුව තනි වස්තුවක් විදිහට සලකනවා. පද්ධතිය කියන්නේ ඒකයි. කිලෝග්‍රෑම් 6 කිලෝග්‍රෑම් 4 සහ තන්තුව තනි වස්තුවක් විදිහට හිතනවා. එතකොට ගමන් කරන දිශාවට F සමාන ma දාද්දී මෙතන T ආතතිය මෙතන ආතතියයි සමානයි ප්‍රතිවිරුද්ධයි. මේ දෙක කැපෙනවා නිෂේධනය වෙනවා. එතකොට ගමන් කරන පැත්තට ඉතුරු වෙනවා නිව්ටන් 100 බලය. හරි සමාන. එතන මේ පද්ධතියම ගත්තොත් නිව්ටන් 100 තමයි බාහිර බලය. તો මේ T ආතතිය සමානයි ප්‍රතිවිරුද්ධයි කැපෙන හින්දා මේ පද්ධතියම සලකද්දී මේ T ආතතිය අභ්‍යන්තර බල. તો ඒක කැපෙනවා. ස්කන්ධය ගද්දී දෙකේම ස්කන්ධය ගන්න ඕන. 6යි 4යි 10යි. පද්ධති ස්කන්ධය කියන්නේ මේ දෙකේම ස්කන්ධය 10යි. තෝරණය සිම්පල් A. මෙතන නිකම් වෙනවා සිම්පල් A සමානයි බිඳුවයින් වෙනවා. තෝරණය 10යි කියලා එනවා. හරි. දැන් ඕගොල්ලන්ට කිලෝග්‍රෑම් 6 ස්කන්ධයේ තියෙන වස්තුවට චලන දිශාවට F සමාන ma දාන්න පුළුවන්. හරි. එතකොට මෙයාට ගමන් කරන දිශාවට තියෙන එකම බලය T සමානයි ස්කන්ධය 6යි ත්වරණය 10ක් එනවා. එහෙනම් T ආතතිය නිව්ටන් මෙතන 60යි කියලා එනවා. එතකොට සමහර ළමයෙක් හිතනවා මේ
මෙයාට නිව්ටන් 100න් අදිනකොට ඒ බලය මෙයාටත් දැනෙනවා නේද කියන. ඔව්. නිව්ටන් 100න් මෙයාව මේ පැත්තට අදිනකොට ඒ බලය මෙයාට දැනෙනවා. ඒතර ඇතර මේ බලය සම්පූර්ණයෙන්ම දැනෙන්නේ නැහැ. මේ නිව්ටන් 100න් අදිනකොට යොදන බලය මේ දෙන්නට බෙදලා යනවා. ස්කන්ධ අනුපාතයට බෙදලා යනවා. ඒතර මෙයාට බෙදලා යන ප්‍රමාණය ස්කන්ධ අනුපාතයට බෙදෙන්නේ. ඒතර මෙයාට බෙදලා යන ප්‍රමාණය නිව්ටන් 60ක්. ඒතර මෙයාට නිව්ටන් 60ක් බෙදලා යනවා. ඒතර මේ එතනින් ආතතිය නිව්ටන් 60යි. ඒතර මෙතන ආතතියත් නිව්ටන් 60යි. හරි අපි නිකන් බැලුවොත් දැන් කිලෝග්‍රෑම් 6 ස්කන්ධය මත ක්‍රියා කරන මුළු බලය ගත්තොත් මේ පැත්තට නිව්ටන් නේ T ආතතිය විතරයි නිව්ටන් 60යි. ඊළඟට අපි බැලුවොත් බලන්න කිලෝග්‍රෑම් 4 ස්කන්ධය ගත්තොත් එයාට මේ පැත්තට ක්‍රියා කරන අපි කියන්නේ සංප්‍රයුක්ත බලය කොච්චරක්ද? මෙහාට 100යි මෙහා පැත්තට ආතතිය අපිට 60යි නේ. මේ පැත්තට තියෙන 100ෙන් මේ පැත්තට තියෙන 60 අඩු කරන්න. සංප්‍රයුක්ත බලය ගන්න. මෙහාට තියෙන 100 බලය මෙහාට 60 බලය අඩු කරන්න. તો 100න් 60ක් අඩු වුණාම මේ පැත්තට 40යි. right. එතකොට මෙයාට මේ පැත්තට ක්‍රියා කරන මුළු බලය නිව්ටන් 40යි. නිව්ටන් 40යි. දැන් බලන්නකෝ ඔක්කොම නිව්ටන් 100ක් යොදන්නේ. ඒතර කිලෝග්‍රෑම් 6 ස්කන්ධයට යනවා නිව්ටන් 60ක්. ඒතර මෙයාට යනවා ඔක්කොම බලය. මම කියන්නේ මෙතන ආතතිය 60යි, මෙතන 100යි. ඒතර මෙයාට සම්පූර්ණ බලය 40යි. ඒ කියන්නේ නිව්ටන් 100 බලය ස්කන්ධ අනුපාතයට බෙදලා තියෙනවා. කිලෝග්‍රෑම් 6 ස්කන්ධෙට නිව්ටන් 100 බලය 60ක් ගිහිලා තියෙනවා. 4 ස්කන්ධයට 60ක් 40ක් ගිහිලා තියෙනවා. හරිනේ. 6ට 4 අනුපාතයට 100 බෙදුනහම මෙයාට 60 මෙයාට 40. අපිට මේ වගේ සලකන්න පුළුවන්. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් සම්පූර්ණව සාකච්ඡා කරනවා බලතන්තු ආතතිය ගැන. ඒතර අපි මුලින්ම කතා කරේ මේ සැහැල්ලු තන්තු ආතතිය ගැන. එතකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා මේ බලතන්තු වල ආතතිය සම්බන්ධව.